හරි. ආයුබෝවන් ආදරණීය දෙවියන්තේ. මේ වැඩසටහන පිළිබඳව මම චූටි අදහසක් මම ඔයාලට ඉස්සෙල්ලම කියන්නම්. මොකද ඔයාලට දෙවෙනි දවසේ සම්බන්ධ වෙන්නේ මම වාත් එක්ක සම්බන්ධ වෙන පළවෙනි දවසේ නිසා දෙවියන්තේ විශේෂයෙන්ම මේ වගේ කාලයක මේ වගේ වකවානුවක මේ වගේ අර්බුදකාරී වකවානුවක මේ වගේ සමස්ත දිස්ත්‍රික්කයේ සියලුම දරුවන් වෙනුවෙන් නොමිලේ වැඩ කරන වැඩසටහන මේ සත්භාවයෙන් කරන වැඩසටහන මම හිතනවා ඔන්ලයින් ඉස්කෝලේ මේ සියලුම අනුග්‍රහක බෞද්ධුන් එහෙම නැත්නම් අපේ මේ වැඩසටහන සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දක්වන නිපුණ රණවක අපේ මන්ත්‍රීතුමා ඒ වගේම එතුමාට ඒ වගේම මේ සංවිධායක මණ්ඩලයට අත්තම ස්තුතිවන්ත වෙනවා. අපි ගුරුවරු වශයෙන් අපිට උගන්වන්න අවශ්‍යයි. හැබැයි අපිට කරන අවශ්‍ය සම්පත් නැහැ. අපිට මේ මූල්‍යමය සම්පත් සහ අවශ්‍ය කරන සම්පත් සම්පාදනය කරලා දීලා අපිට මේ වගේ අපිට සම්බන්ධ කරගෙන මේ වගේ ඉතාමත් වැදගත් වැඩසටහනක් කිරීම පිළිබඳව මම ගුරුවරයෙක් විදියට අවුරුදු 28ක පළපුරුදු සහ ඕගොල්ලෝ වෙනුවෙන් උගන්වීමේ කටයුතු වල දෙන ගුරුවරයෙක් විදියට මම මගේ ප්‍රණාමය පුද කරනවා මේ ඔන්ලයින් ඉස්කෝලේ සඳහා. ඉතින් අපිට පැය දෙක කාල සීමාවක් තියෙන්නේ. අපි මේ පැය දෙක කාල සීමාවේ විශාල දරුවන් ප්‍රමාණයක් අපිට සම්බන්ධ වෙලා තියෙනවා. මේගොල්ලන්ට මම පළමුවෙන්ම හඳුන්වලා දෙන්නම් මේ ශිෂ්‍යත්ව විභාගයේ මගේ වැඩසටහන මොකක්ද කියලා. මම ඕගොල්ලන් සඳහා මම කරනවා මෙන්න මේ ආකාරයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සැකසෙන ඔයාලා දන්නවනේ ප්‍රශ්න පත්‍ර දෙකයි පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සකස් වෙන පුතේදුවේ විභාවිතාමාන වලින්. එහෙනම් අපි විභාවිතාමාන ඉගෙන ගන්න ඕන. විභාවිතාමාන කියන්නේ ගණිත ගැටළු විතරක් නම් කියලා හිතන්න එපා. විභාවිතාමාන සඳහා අපිට අපේ බුද්ධි පරීක්ෂණයක් මේක මුල්ම කාලේ ශිෂ්‍යත්ව විභාගයේ තිබුණ විභාවිතාමාන බුද්ධි පරීක්ෂණයක් පමණයි. ඒක ප්‍රශ්න පත්‍ර දෙකම තිබුණේ. දැන් තමයි මේ විෂය කරුණු ටිකක් එකතු වෙලා තියෙන්නේ. ඒක නිසා මේක හරි වැදගත් ප්‍රශ්න පත්‍රයක්. විශේෂයෙන්ම මේ ගණිත ගැටළු පමණක් නෙමෙයි අපේ බුද්ධිය පරීක්ෂා කරන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවා. ලකුණු 100ක්ම ලැබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු ලැබෙනවා ලකුණු දෙකමාරක්. ප්‍රශ්න 40 කරන්න ඕන පැයක් ඇතුළත. ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන විෂයන් 5කින් සිංහල, ගණිතය, පරිසරය, ඉංග්‍රීසි සහ දෙමළ. ඉතින් මගේ වැඩ කොටස මට දෙනවා හැම සතියකම පැය දෙකක කාල සීමාවක් මේ වැඩසටහන සඳහා. ඒතකොට මම ඔයාලා වෙනුවෙන් අද පටන් ගන්නවා විභාවිතාමාන. එක දවසක විභාවිතාමාන, ඊළඟ දවසේ ගණිතය, ඊළඟ දවසේ සිංහල, ඊළඟ දවසේ පරිසරය, ඊළඟ දවසේ ඒ කියන හතර උගන්වනවා. ඊට අමතරව ඉංග්‍රීසි සහ දෙමළ කියන විෂයන් දෙක වෙන ගුරුවරු උගන්වයි. මම ඔයාලා සඳහා උගන්වනවා මෙන්න මේ ශිෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය විෂයන් කොටස. එතකොට විභාවිතාමාන සඳහා ලකුණු 100කුත්, ගණිතය සඳහා ලකුණු 30කුත් 130යි, පරිසරය සඳහා 30ක්, එතකොට ලකුණු 160යි. එතකොට සිංහල සඳහා 30ක් හම්බ වෙනවා. එතකොට ලකුණු 190ක්. එහෙනම් මගේ කොටසේ ඔයාලට ලකුණු 190ක ආවරණය කරගන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි කතා කරමු ඉස්සෙල්ලම අද දවසේ තියෙන විභාවිතාමාන සංකීර්ණයි. ඒක නිසා අපි විභාවිතාමාන අභ්‍යාසය ගමු. මම හිතන්නේ ඔයාලා ළඟ පේපර්ස් කවුරු print out එකක් අරගෙන තියෙනවා. එහෙම නැති කට්ටිය ලියාගෙන හරි ඇති. අපි වෙනකොට ඔයාලට මේක යොමු කරලා තිබුණා. අපි බලමු ප්‍රශ්න පත්‍රය දිහා ඉස්සෙල්ලම. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ මම හැම එකේම දෙනවා මම කොටස් 4ක් අරගෙන තියෙනවා. අද විශේෂයෙන්ම ගණිත ගැටලු 4ක් යොදාගෙන තියෙනවා. ඒ ගණිත ගැටලු 4ෙදී හැම එකටම මම නිදර්ශනයක් ලබා දෙනවා ඔයගොල්ලන්ට. එතකොට බලමු අපි ඉස්සෙල්ලම තියෙන මේ නිදර්ශනය මොකක්ද කියලා. එතකොට මේ නිදර්ශනය මෙන්න මේ වගේ එකක් මම තෝරගත්තා ඉස්සෙල්ලා. සමචතුරස්‍රාකාර ඉඩමක වැටක පැත්තකින් බැලුව විට පෙනෙන පොල් ගස් ගණන 15යි. මේක සරල අභ්‍යාසයක්. පළවෙනි පටන් ගන්නම අභ්‍යාසය මම ඉතාලම සංකීර්ණ එකක් දෙන එක හොඳ නෑ. ඒක නිසා පටන් ගන්න බෙදාගත්ත මෙන්න මේ වගේ සරල අභ්‍යාසයක්. සමචතුරස්‍රාකාර ඉඩමක වැටක පැත්තකින් බැලුව විට පෙනෙන පොල් ගස් ගණන 15යි. හැම පැත්තෙම මේ ආකාරයට පොල් ගස් පෙනේ නම් එම ඉඩම් වටා ඇති පොල් ගස් ගණන කීයද? දැන් මේක නිදර්ශනය ඇතුළේ දීලා තියෙනවා. අපි දන්නවා මේක කරන්න ඕන අපි මොකද්ද? 15 එක පැත්තකින් පෙනෙන 15 එක පැත්තකින් පෙනෙන ගස් ගණන පැති ගානේ ගුණ කරනවා. එතකොට එක පැත්තකින් 15ක් පේනවා. එහෙනම් පැති තියෙනවා 4ක්. එහෙනම් 15 ගුණ කරා 4ෙන් 60ක් ආවා.
හැබැයි උත්තරය නම් 60 නෙමෙයි. එතකොට ගොඩක් දරුවෝ එතකොට හතරක් එක පැත්තකින් 15ක් පේනවා නම් පැති හතරක් පේනවා නම් එහෙනම් 15ව හතරක් එකතු කරාට පස්සේ 60ක් වෙනවා. ඒක උත්තරය කියලා කියනවා. නමුත් ඒක උත්තරේ නෙමෙයි. ඒකට හේතුව තමයි පුතේ දුවේ මේ මුල්ලේ කණු ටික අපිට මේ සමචතුරස්‍රාකාරයේ මේ මුල්ලේ කණුව දෙපැත්තකට පේනවා. එහෙනම් ද්වි ගණනයක් සිද්ධ වෙලා තියෙනවා. දෙසරයක් මේක ගණනය සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ද්වි ගණනයක් සිද්ධ වෙලා තියෙනවා නම් එතකොට අපි ඒ ද්වි ගණනයක් සිද්ධ වෙච්ච කණු ගාන අඩු කරන්න ඕන. ඒ කියන්නේ අපිට එච්චර දෙයක් හිතන්න ඕනේ. මුළු ගාන අඩු කරාම ඉවරනේ. ඕනම වෙලාවක ත්‍රිකෝණාකාර තිබුණා, සමචතුරස්‍රාකාර තිබුණා අපි කරන්න ඕන මේ මුළු ගාන අපි අඩු කරන්න ඕන. මුළු ගාන අඩු කරන්න ඕන. ඒ පැත්තකින් පෙනෙන කණු ගණන පැති ගානෙන් ගුණ කරලා ඊට පස්සේ මුළු ගණන අපි අඩු කරනවා. ඒ මොකක්ද කියලා තියෙන නිදර්ශනය ඇතුළේ දීලා තියෙනවා 15 ගුණ කරා 4න් 60යි 60න් මුළු ගාන 4යි 4 අඩු කරා උත්තරය 56යි. හොඳයි. ඒකමම දැන් මම තව එකක් කියලා දෙනවා මේකම වෘත්තාකාර ඉඩමක් තියෙනවා. ඔන්න දැන් මේ නිදර්ශන දෙකක් මම මේ කරනවා. දැන් පළවෙනි නිදර්ශනය ඔයාලට කියලා දුන්නා. ඒක සරලයි. දෙවෙනි එකේදී මම තවත් එක්තරා સિદ્ધාන්තයක් ඔයාලට කියලා දෙනවා. ඒ තමයි මොකද්ද? වෘත්තාකාර ඉඩමක කණු ගාන 50ක් නම් පරතර ගාන 50ක් වෙනවා. මොකද කෙලින් අතර තියෙනවා නම් රේඛීයම පැත්තට තියෙනවා නම් යම් කිසි වෙලාවක එක දිගට තියෙනවා නම් එක කෙලින් අතර තියෙනවා නම් යම් කිසි වෙලාවක කණු ගානට වඩා පරතර ගාන මට කියන්නකෝ බලන්න කණු ගානට වඩා පරතර ගාන වැඩිද අඩුද? පරතර ගානද වැඩි කණු ගානද වැඩි? එහෙනම් එක දිගට තියෙනවා නම් වැඩේ එක පැත්තක් ගත්තොත් කණු ගාන අපි හිතමු කණු ගාන 20ක් වුණොත් පරතර ගාන වෙන්නේ 19යි. පරතර ගාන 19යි. එහෙනම් කණු ගාන එකක් වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ දෙක පටලව ගන්නවා. ඒක නිසා තමයි මම මේ වගේ ගැටලුවක් ඉස්සරහට යොදාගත්තේ. වෘත්තාකාර ඉඩමක කණු ගණන 50ක් නම් පරතර ගානත් 50යි. දැන් කෙලින් අතර තියෙනවා නම් කණු ගාන 50ක් නම් පරතර ගාන 49යි. එතකොට කණු ගානට වඩා පරතර ගාන එකක් අඩු වුණානේ. හැබැයි වෘත්තාකාරව තියෙනවා මේක වටේට තියෙනවා නම් කණු ගානයි පරතර ගානයි සමාන වෙනවා. කණු ගාන 10ක් නම් පරතර ගානත් 10යි. කණු ගාන හා පරතර ගාන සමාන වෙනවා. දැන් එතකොට දැන් මේක තියෙනවා ඊළඟට මේ අභ්‍යාසෙම නෙමෙයි. හැබැයි දැන් මම මේ අභ්‍යාස දෙකම දීලා ඔයාලට කිව්වොත් මේ වගේම අභ්‍යාස කරන්න කියලා ඔයාලා හිතන්නේ කොහෙද? අපි මොනතරම් අභ්‍යාස කරත් මොනතරම් ගණිත ගැටලු කරත් අවසානයේ ශිෂ්‍යත්ව විභාගයට ගිහිල්ලා වාඩි වෙන දරුවන්ට අනිවාර්යයෙන්ම චූටි වෙනසක් හරි කරලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ ගැටලු වල. ඒක නිසා අපි හැමතිස්සෙම අපි ගුරුවරු වශයෙන් හැමතිස්සෙම කරන්න ඕන දේ තමයි අපේ යුතුයකම තමයි දරුවන්ව ඕනම ගැටලුවක් ආවොත් විසඳන්න පුළුවන් ආකාරයට හිතන්න පුළුවන් ආකාරයට අපි මේ සකස් කරලා තියෙන එක. එහෙම නැතුව අපි ගිරව් විදියට ගිරව් කණ්ඩායම අපි කියන දේ විතරක් කතා කරන අපි කියන දේ විතරක් කරන දරුවෝ ටිකක් නෙමෙයි අපි බිහි කරන්න ඕන හිතන්න පුළුවන් දරුවෝ. එහෙනම් මම මේ විදියම ගණන් විතරක් නෙමෙයි වලට දෙන්නේ. ඊට වඩා වෙනස් කරන් තියෙනවා මේක ඇත්තටම. හරි. දැන් අපි බලමුකෝ මේ පළවෙනි ගාන කියවන්නේ. දැන් කවුරුවක්වත් කරන්න එපා මම දැන් මොකද? අපේ ඉඩමේ බටහිර පැත්තෙන් තාත්තා බටහිර පැත්තෙන් වැට තාත්තා සකස් කළේ මීටර 4න් 4 කම සිටුදී. හරිද? එතකොට අපේ ඉඩමේ බටහිර පැත්තෙන් එක පැත්තක් තමයි තෝරගෙන තියෙන්නේ. තාත්තා මේක සකස් කළා තියෙන්නේ මීටර 4න් 4 කම සිටුව. එතකොට පරතරයක් මීටර 4යි. එතකොට මේ වැට සකස් කිරීමට කම්බිකම 51ක් යොදා ගන්න. එක පැත්තක්නේ. එක පැත්තක් නම් දැන් ඕගොල්ලන්ට දැන් හිතේ ඇදලා තියෙන්නේ. එක පැත්තක් නම් කණු 51ක් නම් පරතරය කියන සෙනගි කියන්න බලන්න පුතේ. කණු ගාන 51ක් නම් පරතර ගාන කීයක්ද වෙන්න ඕන 50ක් නේද? එතකොට පරතර කියන්නද? එතකොට 54ක් වෙනව නේද? හරි. ඔන්න මම තවත් එකක් චූටි උදව්වක් කරා. හරි. දැන් මේ එකම මන් දෙනවා ඔන්න දෙවෙනි ගාන. දැන් ඒ පළවෙනි ගානට වඩා දෙවෙනි ගාන චුට්ටක් වෙනස්. වෘත්තාකාර ඉදමක කම්බි කණු 158යි අන්න ඉස්සෙල්ලා මේ එක වැටක එක පැත්තක් ගත්තා. දැන් ගන්නවා අපි වෘත්තාකාර ඉදමක කම්බි කණු ගාන 158යි වෘත්තාකාරයි. එහෙනම් කණු දෙකක් අතර පරතර මීටර 2යි. දැන් මම ඉස්සෙල්ලාම නිදර්ශනයේදී ඔයාලට කියලා දුන්න මතකද? වෘත්තාකාර නම් කණු ගාන සහ පරතර ගාන සමානයි. එතකොට එහෙනම් දැන් 158ක් කණු තියෙනවා නම් සමනලි කියන්න බලන්න පරතර ගාන කියන 158ක්මයි.
ඒක නිසා මම මේ සමනලී සහ සෙනජි කියලා දරුවෝ දෙන්නෙක් මගේ ළඟින් තියාගත්ත. මොකද මේ ප්‍රශ්න අහනකොට දැන් මට දැන් අපි බණ කියනකොට හාමුදුරු කෙනෙක් බණ කියනකොට හාමුදුරු මොනාරි අහුවට පස්සේ හාමුදුරුගේ ළඟම වාඩි වෙලා ඉන්න උපාසක මාත්‍යෙක් යනවා. එහෙම නේද උපාසක මාත්‍යෙක් දුවම උපාසක මාත්‍යෙක් කරන එහෙමයි කියලා. ඒ වගේ තමයි මම මෙන්න උපාසක මොනවද දෙන්නෙක් මගේ ළඟින් තියාගෙන ඉන්නවා. මම ඇහුවට පස්සේ එහෙමයි කියලා හරි කියන්න තියෙනවනේ. පාඩම ඉස්සරහට දිගට සංවර්ධනය කරගන්න එහෙම එකක් ඕන. හරි දැන් මම ඔයාලගේ අහනවා. හැබැයි මට ආපහු ඇහෙන්නේ නැහැ නේ ඔයාලා කියන්නේ. හරි. ඔයාලා කවුරුත් කියන්න ඕනේ මේ සමනලීසා සෙමිති කියන්නේ මේ දරුවෝ දෙන්න විතරක් නෙවෙයි. ඔයාලා සමස්ත දරුවන්ට තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. හරි. එහෙනම් ඉල්ලමු වටේ තියෙන දිග හොයා ගන්න පුළුවන්. හරි. තුන්වෙනි එක චුට්ටක් බලමුකෝ. මම උත්තර කියන්නේ නැහැ. එතකොට වත්තක එක් කෙලවරක සිට අනෙක් කෙලවරට එක කෙලවරක සිට අනෙක් කෙලවරට. එතකොට වටේටම නෙවෙයි. මීටර 4න් 4ට කම්පිකණු 25ක් සිටවල තියෙනවා. එහෙනම් පළමු කණුවේ සිට අවසාන කණුව දක්වා දර කොච්චරද? කම්බිකණු 25ක් සිටවුවට පරතර තියෙන්නේ කීයද? දැන් මෙතන ඉන්න සමනලී මෙතන ඉන්න සෙනගී නෙවෙයි. ඔය ඔතන ඉන්න මගේ ඉස්සරහා ඉන්න ඔක්කොම සමනලීලයි ඔක්කොම සමනලී ඔය ටික කියන්නකො බලන්න මට එනං. එතකොට කම්බිකණු 25ක් නම් එතකොට පරතර ගාන කීයක්ද? මේ මීටර 4 තියෙන පරතර ගාන කීයක්ද? එතකොට එතකොට දැන් ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. මම දැන් ප්‍රශ්න 3ක් කියලා 4 වෙනි ප්‍රශ්නය දැන් ඔයාලට හිතෙනවා ඇති මේ ඉගෙන ගන්නකොට මේ විභාගෙට එන්නේ මේ වගේමද කියලා. අන්න ඒක නිසා මම පොඩි උදාහරණයක් ගත්තා. 2011 අවුරුද්දේ 2011 අවුරුද්දේ මට හිතෙන්නේ ඉපදිච්ච අවුරුද්ද නේද? ඉපදිච්ච අවුරුද්ද 2011 කියන්නේ ඔව් 2011 ඔයාලා ඉපදිච්ච අවුරුද්දේ ප්‍රශ්නය ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්නයක් ගත්ත මෙන්න මේකට අදාළ වෙන්නේ. සමචතුරස්‍රාකාර එළවලු කොටුවක පැත්තකදක මීටර 12යි ඒ මායිම දිගේ මීටර 3න් 3ට කම්පිකණු සිටුව ඇත. එසේ සිටුව ඇති කම්පිකණු ගණන කීයද? එහෙනම් පුතේ දුවේ දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වගේ ඒවා විභාගයට එනවා කියලා. එහෙනම් මම ඔක්කොම හදන්න කියන්නේ මගේ හොඳ දුර පුතාලා වගේ ඔක්කොම කරන්න යන්න එපා පුතේ. මේ පේපර් එකක් කරන්න තරගයක් නෙවෙයි. ඔක්කොම තරගයක් තියෙනවා අසන්න. ලකුණු 100ක් දෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්නේ නැතුව එක දිගට මේක ඉගෙනීමක් තියෙන්නේ. මම කියන දේ කරන්න මේ ප්‍රශ්න 4ට විතරක් උත්තර ලියන්න. මම මේ සඳහා දෙන්න ඔයාලට විනාඩි 5ක් පමණයි. විනාඩි 5ට ප්‍රශ්න 4යි. හරි. එහෙනම් උත්තර ලියන්න. මම මේක ඔයාලට කාට හරි මේක ගන්න බැරි වුණා නම් ඒක නිසා මම ඔයාලට මේක කරන්නේ මොකක්ද දන්නවද? මම මේක තිරේ දිස්සෙන්න තියන්නම්. ප්‍රශ්න හදන්න ප්‍රශ්න 4ක්. මේ පළවෙනි ප්‍රශ්න 4 විතරයි. එක 2 3 4 ප්‍රශ්න 4ක් තියෙනවා මේ ප්‍රශ්න 4 හදන්න.
පුතේ දුවේ හදන හැටි තියාගන්න හදන හැටි මට උත්තරේට අවශ්‍ය නැහැ ඔයාලගේ හදන ක්‍රමය. හැබැයි ඔයාලා කටු වැඩ සඳහා මේතරම කරත් කමක් නැහැ වෙනම කොලයක් තියාගත්තත් කමක් නැහැ. උත්තරේ අවශ්‍යයි. ශිෂ්‍යත්ව විභාගයේදී හදන ආකාරය අහන්නේ නැහැ. අපිට ලොකු chance එකක් තියෙනවා. ඕනම ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඔයාලා මේ ගණන් හතර හදන්න. ඔයාලා ඉගෙන ගත්ත විවිධ ක්‍රම ශිල්ප තියෙන්න පුළුවන්. මම ඔයාලට උදව් කරා. ඔයාලට යොමු කරා. ඒක නිසා ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය කරන ක්‍රමවේද කියලා දුන්නා. දැන් මොකක්ද අපි කරන්න ඕන? දැන් අපි කරලා ඉවර කට්ටිය දැන් ගොඩක් ඇති. ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා මෙතන. ඒක නිසා යාලා කරලා ඉවර නම් අපි පේපර් එක පැත්තකින් තියුවා. අපි නිකන් බලාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. නැවත වාරයක් කරලා බලන්න ඕන. මේක ශිෂ්‍යත්ව විභාග කියලා හිතලා නැවත වාරයක් ඒකට මේ පුනරීක්ෂණය කරන්න ඕන. නැවත වාරයක් බලන්න ඕන. ඉතින් අපිට අමාරු ගණන් තියෙන චුට්ටක් පස්සේ තමයි. ඒක නිසා අපි අපිට සීමිත වෙලාවක් තියෙන්නේ. ඒක නිසා මම දීපු වෙලාව නම් දැන් අවසానයි. ඒක නිසා අපි පාඩමට යමු නේද? පොඩි ඇනිමේෂන් වලින් පොඩි සවුන්ඩ් දාලා තියෙනවා. මම ඊළඟ සැරේ එනකොට මම ඔයාලට ඒක අයින් කරන්නම්. ඔයාලට කරදරයක් වෙන්න පුළුවන් ඒක නේද? හරි. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය නිදසුන තියෙනවා. සමචතුරස්‍රාකාර ඉඩමක වැටක පැත්තකින් බැලුව විට පෙනෙන පොල් ගස් ගණන 15යි. නිදසුන මේ තියෙන්නේ. මම මේ කියලා දුන්නා. සෑම පැත්තෙන්ම මොන පැත්තෙන් බැලුවත් කණු 15ක් පේනවා. එහෙනම් මේ ආකාරයට පොල් ගස් පෙනේ නම් ඉඩම් වටා ඇති පොල් ගස් ගන්න කීයද? මම මේක හදනදී කියලා දුන්නා. මෙන්න දැන් ඔය ආකාරයට පෙනෙනවා නම් ඔය ආකාරයට ගස් 15ක් පෙනෙනවා නම් මේ වටේ බලා ගන්නකෝ. මම දැන් ඔයාලට දීලා තියෙනවා දැන් වටේ කණු 4. එක දැන් අර පළවෙනි එක පැත්තකින් තියෙනවා වටේ කහ පාට කරපු ටික බලන්න. එකේ ඉඳලා 15 දක්වා තියෙනවා. එකේ ඉඳලා 15 දක්වා තියෙනවා මේ ගණන් මේ කරලා තියෙනවා. මෙන්න මේ වටේ කහ පාට කරපු ටික මේ දෙපැත්තටම පේනවා. එහෙනම් දෙපැත්තට පේන නිසා තමයි අපි අන්නර වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරේ. එහෙනම් 15 සරක් අතර 60යි 60 බෙදන 60 15 සරක් අතර 60යි
ඒ කියන්නේ එක පැත්තකින් පේන කණුපාලව ගුණ කරා 4න් 60යි. එහෙනම් අපි අන්නර පේන මුළු ගණනේ පේන ඒවා දෙසරයක් පේන නිසා අර කහ පාටින් ලකුණු කරලා තියෙන ඒවා දෙසරයක් පේන නිසා අපි ඒ 4 අඩු කරනවා. එහෙනම් 60න් 56යි 60න් 4 අඩු කරාම උත්තරය 56යි. ඔක තමයි නිදර්ශනය. හරිද? ඊළඟට වෘත්තාකාර ඉඩමක කණු 50ක් කණු ගණන 50ක් නම් පරතර ගණන 50ක් කියලා කිව්වනේ. කණු ගණන 10ක් නම් පරතර ගණන 10ක් වෙනවා. කණු ගණනයි පරතර ගණනයි සමානයි. ඒක ගානක් නැහැ. මෙන්න මේකත් බලා ගන්න. ඔන්න දැන් බලා ගන්න. දැන් ඒක නිදර්ශනයේ දීලා තියෙනවා. මම ඉස්සෙල්ලා කියලා දුන්නා. දැන් ඕකේ ගැන රූප සටහන් ආකාරයෙන්ුත් කියලා දෙනවා. සමහර කට්ටිය මෙතන ඉන්නවා අයියෝ මේ මොකද්ද අපි මේ කොහොමද දන්නවද කියලා. හැබැයි පුතේ ඔය දන්න කට්ටිය තමයි ගොඩාක් වෙලාවට වරද්ද ගන්න ශිෂ්‍යත්ව විභාගෙට ගියාම. එහෙනම් දන්න කට්ටියට වඩා මේ මධ්‍යස්ථ දරුවෝ මේව හොඳින් සාවධානව අහගෙන ඉන්න නිසා ඒගොල්ලෝ තියෙන සියුම් ක්‍රම පවා අවබෝධ කරගන්නවා. දැන් 1 ඉඳලා 10 දක්වා තියෙනවනේ. බලන්නකෝ 1 ඉඳලා 10 දක්වා මම දීපු ආකාර 1 2 3 4 5 6 7 8 මේ ආකාරයට තියෙනද පරතර ගානයෙන් බලන්නකෝ පරතර ගානයි කණු ගානට වඩා පරතර ගාන හැමතිස් කණු ගානයි පරතර ගාන හැමතිස්සෙම සමානයි. කණු ගාන 8ක් තියෙනවා පරතර ගානත් 8ක් තියෙනවා. මම දැන් අර උඩ ගත්ත එකම නෙවෙයි මෙතෙන්ට ගත්ත රූප සටහන. කණු ගාන 8යි 1 2 3 4 5 6 7 කියලා නම් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක තියෙන පරතර ගාන රතු පාටින් ලකුණු කරා 1 2 3 4 5 6 8 කියලා එතන ලකුණු කරලා තියෙනවා 8යි. එහෙනම් කණු ගානයි පරතර ගානයි සමානයි. හරි ඒක තමයි වෘත්තාකාරයෙන්ම කණු ගන්න 8ක් නම් පරතර ගානත් 8ක් වෙනවා. කණු ගාන 50ක් ඇත්නම් පරතර ගානත් 50ක් වෙනවා. හරි. ඔන්න එහෙනම් අපි ප්‍රශ්නෙට ගියා. මොකක්ද ප්‍රශ්නය? පළවෙනි ප්‍රශ්නය. අපේ ඉඩමේ බටහිර පැත්තෙන් වැට තාත්තා සකස් කළේ මීටර 4න් 4 කණු සිටු වේලා. මීටර 4න් 4 තමයි කණු සිටු වෙන්නේ. ඔහු නැවත වැට සකස් කිරීමට කම්බි කණු 51ක් යොදාගත්තේ. ඔහු මේ කණුව සකස් මේ වැට සකස් කරන්න කම්බි කණු 51ක් යොදාගත්තා. ඒක කෙලින්නේ බටහිර පැත්ත විතරයිනේ. එතකොට බටහිර පැත්තේ දැන් මේක වෘත්තාකාර නෑනේ. දැන් වෘත්තාකාර සහ එක පැත්තකට ඍජුව තියෙන පැත්තක මම වෙනස කියලා දුන්නා. වෘත්තාකාර නම් කණු ගාන සහ පරතර ගාන සමානයි. හැබැයි එක පැත්තකට ඍජුව තියෙනවා නම් එක පැත්තකට සරල රේඛියක් තියෙනවා නම් කණු ගාන සහ කණු ගානට වඩා පරතර ගාන එක අඩුයි. එහෙනම් කම්බි කණු ගාන 51ක් නම් පරතර ගාන කීයද? කම්බි කණු ගාන 51ක් නම් පරතර ගාන කීයක්ද වෙන්නේ? පරතර වෙනවා කණු ගණනෙන් එකක් පරතර ගාන 50යි. එතකොට 50 කණු ගණනෙන් අඩු කරන එකක්. එතකොට පරතර ගාන 50ක් ආවා. එහෙනම් 50 ගුණ කරා 4ෙන්. ඒ පරතරයක් 4යිනේ. එහෙනම් 50 ගුණ කරා 4ෙන්. එතකොට මීටර 200යි. උත්තරේ මීටර 200යි. කොහොමද මීටර 200 ගත්ත කට්ටිය? අත උස්සන්න බලන්න මීටර 200 ගත්ත අය. හරි එහෙනම් හරි දාගන්න. හොඳයි. මීටර 200යි. අපි දෙවෙනි ගානට යන්න. ඔන්න දැන් දෙවෙනි ගාන තියෙන වෘත්තාකාරයෙන් නැමක කම්බි කණු 158යි. අන්න දැන් ඒක වෙනස් කරා මම. පළවෙනි ගානට වඩා වෙනස් කරා. වෘත්තාකාරයෙන් නැමක කම්බි කණු ගාන 158යි. කණු දෙකක් අතර පරතරය මීටර 2යි. පරතරය මීටර 2යි. එහෙනම් ඉඩම් වටේ දිග කොච්චරද? දැන් අපි 158න් එකක් අඩු කරනවද සමනලි නැද්ද? නෑ. අඩු කරන්නේ නෑ. අඩු කරන්න අවශ්‍ය නෑ. එහෙනම් අපි 158 ගුණ කරන්නේ කීයද? මේ පරතරයක තියෙන දිග ප්‍රමාණය. පරතරයක් කොච්චරද? මීටර 2යි. එහෙනම් 158 ගුණ කරන්නේ 2කින්. 158 2කින් ගුණ කරාම කීයද පුතේ? 316යි. මීටර 316යි. මට මූණ ටික බලා ගන්න තිබ්බනම් හොඳයි. ඒත් ඉතින් ඔක්කොම බලා ගන්න බෑනේ 1000ක ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මම අපේ මේ සම්බන්ධීකරන අපේ නිලධාරිතුමාගෙන් ඇත්තටම ඉල්ලා සිටිනවා මට මේ හැමතිස්සම ගුරුවරයෙක් විදියට මම කම්පා වෙන දෙයක් තමයි දරුවෙක්ට මේ වැඩසටහන් පිළිබඳ ඇත්තටම සතුටු වෙනවා. ඇත්තටම සතුටු වෙනවා ඔබට මේ කරන දේවල් වලින් මේ පුණ්‍ය කර්මයක් තුලින් ඔබට යහපතක්ම සිද්ධ වෙනවා හැමදාම. මොකද මේ අවශ්‍යතාවය මේ වගේ කාලවකවානුවකදී ගොඩක් වෙලාවට හැම දරුවෙක්ටම සම්බන්ධ වෙන්න අපහසුයි මේ වගේ කාලවකවානුව. ඉතින් ලබන සතිය ළඟ සතිය වෙනකොටවත් මේ මග ඇරෙන දරුවන්ව සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඉතින් ඔබට මේ කරන පුණ්‍ය කර්ම තවත් වැඩි වේවි. ඒක නිසා ඉදිරියේදී එහෙම කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මම හිතනවා මම ප්‍රාර්ථනා කරන ශක්තිය ධෛර්යය ඔබතුමන්ලට ලැබේවා කියලා. ඉතින් ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා මේකට සම්බන්ධ වෙන්න. හරි. ඊට පස්සේ අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකට සමාන එකක්. දැන් අපි ඔන්න ප්‍රශ්න කීපයක් අපි ඒක ආකාරයට සකස් කරගෙන යනවා. හරි තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වත්තක එක් කෙළවරක සිට අනෙක් කෙළවරට මීටර 4න් 4 කම්බි කණු 25ක් සිටුවා තිබෙනවා. දැන් එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට. ඒතකොට වටේම නෙවෙයි. එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට. කම්බි කණු සිටවල තියෙන 25යි. එහෙනම් 25ක් හිටෙවනම් කණු ගානටයි පරතර ගාන අතර මෙතන තියෙන සම්බන්ධය මොකක්ද? 25ක් නම් පරතර ගාන කීයද? එකක් අඩු වෙන්නේද තියෙන්නේ? කම්බි කණු ගාන 25ක් නම් පරතර ගාන කීයද? 24යි. කම්බි කණු ගාන මේ 25ක් නම් පරතර ගාන එකක් අඩු වෙනවා. 25න් එකක් අඩු කරා 24යි. එහෙනම් මීටර 4න් 4 නම් සිටවල තියෙන 24 අපි ගුණ කරන්නේ කීයද? 24 ගුණ කරනවා 4ෙන්. 24 4ෙන් ගුණ කරාම උත්තරේ කීයද? 96යි. දැන් සතුටු ඇති උත්තරේ හරියයි. හැබැයි මේ හැම ගණන් ක්‍රමයක් එක්කම මේ පුතාලා දුවලා හොඳට මතක තබා ගත යුතු කාරණයක් තමයි හැම ගණන් ක්‍රමයක් එක්කම ඕනම ගණනක් එක්ක බැඳී පවතින දෙයක් තියෙන එකක් තමයි එකතු කිරීමේ හැකියාව, අඩු කිරීමේ හැකියාව, ගුණ කිරීමේ හැකියාව, බෙදීමේ හැකියාව. මේ ගණන් කර්ම වලට ප්‍රවීණෙක් වෙන්න පුතේ දුවේ. මේ ගණන් කර්ම හතරට ප්‍රවීණෙක් වෙලා හිටියොත් මේව ටක් ගාලා මතකට එනවනම් මේ ඉලක්කම් දෙක දැක්කම ගුණ කිරීම ලකුණත් එක්ක 24 ගුණ කිරීම 4 දැක්කම උත්තරේ ටක් ගාලා හිතට එනවනම් 96 කියලා ඒගොල්ලෝට ඉක්මන කියනද ඉක්මන කියන තරගෙන් ඒගොල්ලෝට ඉක්මනටම යන්න පුළුවන් ඉස්සරහට. හරි. අපි යමු හතරවෙනි ගානට. මොන 2011 ශිෂ්‍යත්ව විභාගය ආවා. දැන් ඉපදිච්ච අවුරුද්දේ මේ ඉපදිච්ච අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙච්ච දරුවෝ දැන් හිටියනම් අවුරුදු 21ක කජිලන්දාරියෙක් වෙලා යාලා. දැන් ඉන්නවා මම උසස් පෙළක් කළා දැන් විශ්වවිද්‍යාලය විතර නේද? දැන් මේ විභාගෙට ලියපු අය 2011. සමචතුරස්‍රාකාර එළවලු කොටුවක පැත්තක දිග මීටර 12යි. මෙන්න විභාගයට ආපු ප්‍රශ්නේ. සමචතුරස්‍රාකාර එළවලු කොටුවක පැත්තක දිග මීටර 12යි. ඒ මායම දිගේ මීටර 3 කඩු සිටුවා ඇත. ඒ මායම දිගේ එක පැත්තකට මේ අහන්නේ. එසේ සිටුවා ඇති කම්බි කණු ගන්න කීයද? කොහොමද අපි හොයන්නේ? කණු කොහොමද හොයන්නේ අපි? එක හොයන ආකාරය අපි වාර කියන්න බලන්න. එතකොට පැත්තක දිග මීටර 12ක් නම් අපෙන් අහන්නේ කම්බි කණු ගණන. හරිද? එතකොට උත්තරේ ඉස්සරහ මේක වැදලා තියෙන්නේ. එතකොට 12ක් නම් පුතේ කියන්න. එතකොට පරතර කීයක් තියෙනවද? මීටර 12ක් තියෙනවා. මීටර 3න් 3 නම් 12 බෙදන්න 3ට. 12 3න් බෙදන්න. 12 3න් බෙදන්න. 12 3න් බෙදුවම උත්තරේ කීයද? 12 3න් බෙදුවම 4ක් වෙනවා. හරි. එතකොට පරතර ගාන 4ක් වෙනවා. හරි පරතර 4ක් නම් කණු ගාන ඊට වඩා එකක් වැඩි විය යුතුයි. එහෙනම් 4ට එකක් එකතු කරාම උත්තරය 10යි. හරි. දැන් ඔන්න මේ මම කියලා දීපු ගණන් ක්‍රමයේ තුල ප්‍රශ්නයකට මේ එක ප්‍රශ්නයකට ලැබෙනවා ඔයගොල්ලන්ට ලකුණු 5ක්. ඒ සඳහා ලකුණු 20ක් ලබා ගන්න පුළුවන්. උදාහරණයට අමතරව මම තව ගණන් 4ක් දුන්නනේ. ඒ ගණන් 4 සඳහා මම ඔයාලට දීලා තියෙනවා ලකුණු 20ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැනට ලකුණු 20ක් උපයගෙන තියෙනවා. හොඳයි. කොහොමදයි? එහෙනම් අපි දවසක නැවතත් දවසක හමු වෙමු මේ ගණන් ක්‍රමයකට ඉදිරියේදී. මේ වගේ ගණන් ක්‍රමයකදී අපි හමු වෙමු. අපි යමු දෙවෙනි ගණිතයේ ක්‍රමය. හරි. බලන්න පේපර් එක බලන්න. මම උදාහරණයක් දීලා තියෙනවා. මම දීපු උදාහරණ තමයි තියෙන්නේ පේපර් එක ළඟ නැත්නම් මම ඊළඟ දවසේ ගොඩාක් සතුටු වෙනවා පුතේ මේක ලොකු ගණනක් යන්නේ පොඩි ගානක් යන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් නම් මේ ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මම ඊළඟ දවසේ මගේ දවසට මම මීටක් කලින් ඔයාලට දැන් අද දවස් වගේ නෙමෙයි දවස් දෙකකට විතර කලින් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මහා මාර්ගයක් මෙන්න බලන්න මේ උදාහරණය කියවන්න කවුරුත්ම ඔයාලා කියවලා අවබෝධ කරගන්න. විනාඩි තත්පර 30යි. විනාඩි භාගයක්. විනාඩි භාගයක් ඇතුළත මේක කියවලා අවබෝධ කරගන්න. මොකද ගිරව වගේ මම කතා කරනකොට ඔයාලට හරි කරදරයි.
මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මහා මාර්ගයක් පියවර 3කින් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මහා මාර්ගයක් පාරක් පියවරවල් 3කින් අදියර 3කින් තමයි මේක ඉදි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. දෙවන පියවරවල් පළමු හා දෙවන පියවරවල් ඉදි කිරීමට ගත වූ කාලයෙන් භාගයක් තුන්වන පියවර සඳහා ඉදි කරන්න ගත වෙනවා. මේවා කියවලා අවබෝධ කරගන්න. එම මහා මාර්ගයේ ඉදි කිරීම කටයුතු 2000 වසර මුලදී ආරම්භ කොට පළමු වන හා දෙවන පියවරවල ඉදි කිරීම කටයුතු 2005 වසර අවසානයේදී නිම කරන ලදී. දැන් කොච්චර කාලයක් ගත කරාද කියලා බලන්නකෝ. 2000 මුලදී පටන් ගත්තා 2000 ඔය ඇඟිලි ටිකක් තියෙනවකෝ තියෙනවනේ. ඒක නිසා ඇඟිලි ටික නමා ගන්න පුළුවන් නේ. 2000 2001 2002 2003 2004 2005 දැන් ඔන්නෝක ඔය විදියට කරේ නැති දරුවෙක් 2005න් 2000 අඩු කරොත් වසර 5යි තියෙන්නේ. මම ඒක නිසා තමයි මේ කියන්නේ පුතේ දුවේ මේ තියෙන පේන පිටතට පේන දෙයට වඩා එහා ගියපු දැනුමක් එහා ගියපු ක්‍රම සහ ශිල්ප අවශ්‍යයි මේක විශ්ල ගන්න. උපක්‍රමශීලී. දැන් 2000 පටන් ගන්න 2005 අවසන් කරමු. මේක කියලා තියෙනවා 2000 මුල් මාසේ පටන් ගන්න 2000 අවසාන මාසේ අවසන් කරන්න 2005. එතකොට 2005න් 2000 අවුරුදු කරොත් මොකද වෙන්නේ? අවුරුදු 5යි. නමුත් අවුරුදු 5ද ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි මම මේ අතේ තියෙන ඇඟිලි ටික නමන්නකෝ. මොකද ඔන්න බලන්න 2000 අවුරුද්ද 2001 2002 2003 2004 2005. එතකොට අවුරුදු කීයක් ආවද? අවුරුදු 6ක් ආවා. වසර අවසානයේදී නිම කරන ලදී. සැලසුමට අනුව මහා මාර්ගයේ සම්පූර්ණ වශයෙන් ඉදි කළ හැකි වන්නේ කුමන වසර අවසානයේ. එතකොට බලන්න මේකේ පළවෙනි කියලා තියෙන විස්තරයක් කියලා තියෙනවා පළවෙනි සහ පළමු හා දෙවන පියවරවල ඉදි කිරීමට ගත වූ කාලයෙන් භාගයක්. එහෙනම් පළවෙනි පියවරයි දෙවන පියවරයි සඳහා කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද සෙනගි? ගත වෙලා තියෙනවා අවුරුදු 2යි නෙමෙයි. අවුරුදු 6ක් ගත වෙලා තියෙනවා පියවරවල දෙකට. එහෙනම් ඒකෙන් භාග සොයා ගන්න. එහෙනම් බලන්න 2000 වසරේ මුල සිට 2005 වසරේ අවසානයේ දක්වා අවුරුදු 6යි. එහෙනම් තුන්වන පියවරට ගතවන කාලය සොයන්න නම් මේ කාලේ මේ මුළු කාලේ භාගයක් කියලා තියෙනවනේ. එහෙනම් මේ 6 බෙදනවා දෙකෙන්. එහෙනම් 3යි. එහෙනම් හරි 2005 අවසානයේ 2005 අවසානයේ මේක අවසන් කරේ පළමු සහ දෙවන පියවර. එහෙනම් තව අවුරුදු 3ක් යනවනේ. මේ සම්පූර්ණ ගත වෙච්ච කාලේ පළමු හා දෙවන පියවර සඳහා ගත වෙච්ච කාලේ භාගයක් තුන්වන පියවරට යන. එහෙනම් අපි ඒක සම්පූර්ණ කාලය දෙකට බෙදලා භාගය හොයාගත්තා. අන්නේ භාගය අවුරුදු දෙක එකතු කරන්නේ. එහෙනම් 2005ට 2005ට එකතු කරාම 3ක් එකතු කරාම 2008 වෙලා තියෙනවා. නේද? හොඳයි. අපි ඔක හදන ආකාරය ඕනනම් තවදුරටත් අපි තවදුරටත් බලමු. කලබල වෙන්න එපා. අපිට වෙලාව ඇති මම වෙලාව බැලන්ස් කරගෙන තියෙන්නේ. මෙන්න මේක ආපහු කියලා තියෙනවා. මෙන්න මේක මම ආපහු දැම්මා. හරිද? දැන් එතකොට 2000 වසරේ මුල සිට 2005 අවසානයේ දක්වා අවුරුදු 6යි. හරිද? බලා ගන්න විතරයි. තුන්වන පියවරට ගත වෙන කාලය හොයන්න නම් අපි 6 බෙදුවා දෙකෙන් 3යි අවුරුදු 3ක් යනවා. ඒ මොකද අර කාලෙන් භාගයක් නේ. එතකොට 2005ට 3ක් එකතු කරා 2008 දී තමයි මේක අවසන් වෙන්නේ. පුතාලා දැන් තේරුණා නේද? පුතාලා දෙන්නට තේරුණාද? මම මේ පුතාලා දෙන්නෙක් මගේ ළඟින් තියාගත්තේ මේ ළඟ වැඩසටහන සාර්ථක කරගන්න ඕන නිසා. මොකද එයාලා අවසන් කරන වෙලාවෙ මට හිතා ගන්න පුළුවන් ඔයාලා අවසන් කරන වෙලාව. හරි. දැන් ඔන්න එහෙනම් අපි ඊළඟ ගණන් ටික හදන එකට යන්න. ඒකෙදිත් මම චූටි උදව් ටිකක් කරනවා ඔයාලට. මග පෙන්වීමක් කරනවා. මග පෙන්වීමක් විතරයි. දැන් එහෙනම් ඔන්න 2006 අවුරුද්ද. 2006 අවුරුද්ද. පුතේ දුවේ මගේ කාල සීමාව මම ගැන මුකුත් කතා කරේ නැහැ. මාව හඳුන්වා දීපු අපේ සම්බන්ධික නිලධාරිතුමා මාව ගැන හඳුන්වලා දුන්නා. මම මොකක්ද කියන්නේ නැහැ. මම මේක දෙක කියන්නේ මම කියන්න නෙමෙයි. මගේ අත්දැකීම් ගැන කියන්න නෙමෙයි. ඔයාලට වැදගත් වෙන නිසා. ගොඩාක් වෙලාවට මම 2006 දැන් ගොඩාක් වෙලාවට ශිෂ්‍යත්ව විභාගයේ පාස් පේපර්ස් අරගෙන 2000 විතර ඉඳලා බලන්න. 2000 විතර ඉඳලා අරගෙන ආපස්සට ගිහිල්ලා බලනකොට මීට අවුරුදු හැමතිස්සෙම මේ පේපර් එක ආකෘතිය ගන්නවා මීට අවුරුදු හැබැයි විශේෂ කරුණු ගන්නෑ ආකෘතිය ගන්න පළවෙනි පේපර් එකට තමයි විශේෂයෙන්
මේට අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් එහෙම නැත්නම් 10ක් නැත්නම් 12කට වගේ කාල සීමා රචනා නම් එහෙමමයි අරන් තියෙන්නේ රචනාවල ආකෘති අරන් තියෙන්නේ ඒ වගේම තමයි එතකොට මෙන්න මේ 2006 එක ගත්තේ ඇයි මෙන්න මේ වගේ ඔයාලගේ කාලෙ වෙනකොට දැන් හරියට 2000 2021 මේ 2006 කියන්නේ මීට අවුරුදු 15කට කලින් අවුරුදු 15කට කලින් තියෙන සිදුවීමක්. එතකොට මෙන්න මේ වගේ දේවල් නැවත වාරයක් පුනරුච්චාරණය කළා ඔයාලගේ පේපර් එක ඇතුළට දාන මේ ප්‍රශ්නම නෙමෙයි. ආකෘතිය පමණයි. ඒක නිසා මම 2006 එක යොදාගත්තා. හොඳයි. මෙන්න බලන්න මේක දීපු ආකාරය මම ගොඩනැගිල්ලක පහත සඳහන් පියවර තුන යටතේ ඉදිකිරීම සැලසුම් කර තිබුණි. පියවර වල එකට කොච්චරද? අවුරුදු 2යි. පියවර වල දෙකට පියවර දෙවෙනි පියවරට එක පියවරෙන් පියවර එකෙන් දෙගුණයයි. අන්න එතකොට අපිට මේ ගුණ කිරීමේ අභ්‍යාසය අපි දැන් හදාගන්න තියෙනවා. මේක තියෙනවා මේක ගුණ කිරීම තියෙනවා. අවුරුදු දෙක නම් එක පියවර වගේ දෙගුණයක් කියන්නේ ඔයාලට හිතට ඇතිලා තියෙනවා. දැන් පහක් තියෙනවා. සැප්තැම්බර් නේ ඔක්තෝබර් මාසෙ නැත්නම් නොවැම්බර් මාසෙ නැත්නම් දෙසැම්බර් මාසෙ ඉස්සත් විභාගෙ තියෙනවමයි. හොඳ. තුන්වන පියවරට පියවර එකෙන් භාගයයි. පියවර එකෙන් භාගයයි. එතකොට අන්නේ දෙවන පියවරට ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. පියවර 1 පියවර 3ට ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. එක පියවරක් දීලා තියෙනවා. පළවෙනි පියවර අවුරුදු 2යි, දෙවෙනි පියවර එක පියවර මෙන් දෙගුණයක් කාලයක්. මම කියන්නේ නෑ ඔයාලට ඔයාලා හොයාගන්න. තුන්වෙනි පියවර එක පියවර මෙන් එක පියවරෙන් භාගයයි. එහෙනම් කාලය හොයාගත්තනේ. හරි. දැන් මුළු කාල සීමාව අපි දන්නවා මේ ගොඩනැගිල්ල අවසන් කරන්න දැන් පළවෙනි පියවරයි දෙවෙනි පියවරයි තුන්වෙනි පියවරයි එකතු කරාට පස්සේ අපි දන්නවා කොච්චර කාල සීමාවක් යනවද කියලා. හරි. ගොඩනැගිල්ල ඉදිකිරීම 2004 වර්ෂයේදී ආරම්භ කළේ නම් එනිම කළ හැකි වන්නේ කුමන වසරේදීද මේක භාගයේ හිතා ගන්න. එතකොට කුමන වසරේදීද? හරිනේ. උන්ට වඩා උදව් කරන්න බෑ. මොකද ඔයාලගේ ඥානය ඔයාලගේ සිතීමේ ශක්තිය දුර වෙනවා. ඔන්න 2015 අවුරුද්දේ ආපහු මේක කකානවා. හරිද? රජයේ පාසලක පළවෙනි වාර පරීක්ෂණය ආරම්භ වූයේ මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දායි. ඔන්න දැන් අර ප්‍රශ්න වලට ආත්පසීම වෙනස් කරා. එක මාරක ගණන්. හැබැයි වෙනස් කරා ක්‍රමය. රජයේ පාසලක පළවෙනි වාර පරීක්ෂණය ආරම්භ වෙච්ච ආරම්භුනේ මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දා. මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දා. විවුර්ත චින්තනයක් අවශ්‍යයි. 23 වෙනිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දවසක්. වාර පරීක්ෂණ දින 6ක් පැවැත්වුණා. වාර පරීක්ෂණ අවසන් වූ දවසක මේක කරගෙන යනකොට අපේ ඥානය විස්තරණය විය යුතුයි. සාමාන්‍ය පරිසරය සාමාන්‍ය පාසලේ පවත්තන්න තිබෙන්නේ මොනවද? සාමාන්‍ය පාසලේ පවත්තන්න අනාකාරයට මීට වඩා උදව් කරොත් හොඳ නෑ ඔයාලට. ඔයාලගේ සිතීමේ ශක්තියට කරන අසාධාරණයක්. ඒක නිසා අන්‍යව පිළිබඳව හිතන්න ඕන. 2017 අවුරුද්දේ අහන්න මෙහෙම එකක්. හදිසි ආපදා තත්වයක් නිසා මේ 14 වෙනි සද්දාසින් සෙනසුරාදා සහ ඉන්දා ඇතුළුව දින 9ක කාලයක් වසා තබන ලදී. හදිසි ආපදා තත්වයක් නිසා මේ 14 වෙනි සද්දාසින් සෙනසුරාදා සහ ඉන්දා ඇතුළුව දින 9ක කාලයක් වසා තබන ලදී. එම පාසල් ගන්න විවෘත කරලා කවදාද? සෙනසුරාදා ඉන්දා ඇතුළුව දින 9ක කාලයක් වසා තබන ලදී. හොඳට කල්පනා කරලා බලන්න. ගණන් ක්‍රම පාවිච්චි කරාට විතරක් බෑ. සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන. හරි. දැන් 2018 එකත් අපි චුට්ටක් බලමු. 2018 එකත් බලමු. මම මේ ඔයාලට එක පැත්තකට යොමු කරන්න ඕන නිසා තමයි සමහර තැන් වලින් සමහර ඒවා විභාග ප්‍රශ්න අරන් තියෙනවා. හරි. සමිතියක සමාජිකයෝ 10 දෙනෙක් ඉන්නවා. හරිද? සෑම මාසයකම වරක් සමාජිකයෙක්ගේ නාම ලේඛනය අනුගමනය. එක් සමාජිකයාගේ නිවසේදී රැස්වීම පැවැත්වෙනවා. පළමු සමාජිකයාගේ නිවසේ රැස්වීම පැවැත්වුණේ පෙබරවාරි මාසයේ. ඔහුගේ නිවසේ ඊළඟ රැස්වීම පැවැත්වෙන්නේ කවර මාසෙද? හොඳට හිතලා බලන්න. එහෙනම් පුතේදී ප්‍රශ්න 4 හදන්න. ප්‍රශ්න 4යි දෙයක් නැහැ. හරි. අවුරුදු කියන එක අවුරුදු කරගන්න. චුටි මේ ගුණ දෝෂ තියෙන්නේ අවුරුදු කියලා තියෙනවා. අවුරුදු හදාගන්න. මම කතා කරන්නේ මම කතා කරොත් කරදරයි.
විනාඩි 5යි. මම පහළට යන්නම්. මොකද සමහර වෙලාවට ළමයින්ට මේ පේපර් එක නැති වුණොත් ටුට්ටක් සාන් වෙනවනේ. ඒක නිසා චුට්ටි වෙලාවක් විතරයි දෙන්නේ. ඔන්න දැන් අවසාන ගණන් දීලා තියෙන්නේ.
අපි යමු නේද ඊළඟ ප්‍රශ්නෙට දැන් ඇති නේද? අපි එනම් යම් කිසි කෙනෙක්ට මේකදී අපහසුතාවයක් ඒ කියන්නේ කරගන්න අපහසු වුණා නම් ඒ අය මේ අපි පැහැදිලි කරනකොට අපව ඒ අභ්‍යාසය කරන්න. අපි අරගෙන මේ ශිෂ්‍යත්ව විභාගයේ මිසක් මෙහි ජයග්‍රහණය කිරීම නෙවෙයි. අපිට මට හිතෙනවා මේ ප්‍රශ්නත් එකක් අහන්න මේ පුතේ කිව්වේ කියපුවා. ඉඳලා හිටලා අපි ගෙසරේ යන්නේ නැහැ. ඒක නිසා සූදානම් වෙන්න බලන්න. අපි ඉස්සෙල්ලා මේ ගාන කියලා දෙන්න කලින් අපි අහලා බලමු චුට්ටක්. දරුවෙක්ගෙන් දෙන්නෙක්ගෙන් අහන් බලන්න. මේ ගාන හදන්නේ කොහොමද කියලා පළවෙනි ගාන. එහෙම නැත්නම් ගාන. හරි. මම දැන් නම් කරාට පස්සේ දරුවෙක්ට එතකොට එයාට පුළුවන් මම නම් කරන්නම්. හරි. චමෝදි. පුතා චමෝදි මට කියන්නකෝ පුතේ ඔයාගේ මයික් එක ඔන් කළා. චමෝදි කියන්නේ කොයිද ඉස්කෝලේ චමෝදිගේ? වලල්ල උතුර. කොයිද පුතේ? වලල්ල උතුර. වලල්ල උතුර. අංගල් වලල්ල උතුරනේ. තලල්ල උතුර. තලල්ල උතුර. හරි තලල්ල උතුර ඉස්කෝලේ. හොඳයි පුතේ මට කියන්න පැටියෝ මේ වැඩසටහන ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හොඳයි. හොඳයි. හොඳයි පුතාට එතකොට මට කියන්න පුතාගේ නම? SKP චමෝදි නවෝදය. චමෝදි හරි චමෝදි නවෝදය ඔක්කොම නම අහගත්තා. මට කියලා දෙන්න පුළුවන්ද පුතාට දැන් මේ පළවෙනි ගාන හදන්නේ කොහොමද කියලා? උදව්වක් කරන්න පුළුවන්ද? හිතන්නකෝ මම ළමයෙක් කියලා. මම දරුවෙක් නම් ඔයාලට පුළුවන්ද මේ ගාන හදන හැටි මට කියලා දෙන්න? පුළුවන්ද? අර කියන්නකෝ පැටියෝ එන. පියවර 1 අවුරුදු 2යි කියලා කියනවා. එතකොට ගොඩනැගිල්ල ඉදිකිරීම කියන්නේ 2004 වර්ෂයේ. එතකොට අවුරුදු 2ක් අපි තව 2004 වර්ෂයට ගණන් කරනවා. එතකොට අපිට එනවා 2006. දෙවන පියවර පළවෙනි පියවරෙන් දෙගුණයක් තියෙනවා. එතකොට දෙවරත් 1 4ක්. එතකොට 6ට 4ක් එකතු කරාම අපිට 10 එනවා. ඔව්. 2010 එනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර කියනවා පියවර 1 භාගයක්. එකේ භාගය 1යි. එතකොට 2010 වර්ෂයට එකක් එකතු කරාම 2011 වර්ෂයේ එනවා. එතකොට අවසානයේ මොන වර්ෂයේද? 2011 වර්ෂයේ. අපි තාපුතෙක්ගෙන් අහලා බලමු. නැත්නම් පුතාලා මාත් එක්ක තරහ වෙයි. නේද? අපි පුතෙක් එක්ක අහමුකෝ බලන්න. එක අවස්ථාවක් දෙමු. අවස්ථාවක් මේ අවස්ථාව දෙමු පුතාට. කවුද මේ පුතාට දෙන්නේ අපි? හරි. අපි ගමු කොබලන්න කොල්ලෙක් හොයාගන්නත් බෑනේ. චනුත් උත්තර දෙන්න පුළුවන්ද? චනුත් උත්තර දෙන්න සූදානම්ද චනුත්? ඔයාට අපහසුතාවයක් තියෙනවා නම් ඔයා කියන්න බෑ කියලා. පුළුවන්ද පුතේ? පුළුවන්ද බෑද? පුළුවන්ද? පුළුවන්. චනුත්ගේ ඉස්කෝලේ කොහෙද? කොකාවල. කොකාවල මහාවිද්‍යාලය නේද? හොඳ ජනප්‍රිය පාසලක්. හොඳ ඉතිහාසයක් තියෙන ඉස්කෝලයක් නේ. දැන් කොකාවල මධ්‍ය මහාවිද්‍යාලයක් බවට පත් වෙනව නේද? ඔව්. කොකාවල මධ්‍ය මහාවිද්‍යාලේ හෙට අනිද්දා. හොඳයි. මේකේ ජාතික පාසලක් නේ. ජාතික පාසල කියන්න බලන්න පුතේ අර කියපු ගානම ඔයා හදන්නේ කොහොමද? ඔක්කොම අවුරුදු 7යි. ඔක්කොම අවුරුදු 7යි. 2004ට එකතු කරන අවුරුදු 7ක්. ඊට පස්සේ එතකොට කීයද උත්තරය? 2011. 2011යි. බලන්න ඉස්සෙල්ලා දු කියපු ක්‍රමයට වඩා පස්සේ පුතා කියපු ක්‍රමය එයා වෙනස්. හැබැයි උත්තර දෙකම සමානයි. එහෙනම් පුතාලා හැම එක්කෙනෙක්ම හොයාගන්න ක්‍රමය නෙමෙයි, යොදා ගන්න ක්‍රමය නෙමෙයි, මොන ක්‍රමයක් පස්සේ උත්තර අපේ ඉලක්කයට යන එක තමයි අපිට අවශ්‍ය කරන්නේ. හොඳයි.
අපි එහෙනම් දැන් අපි යමු ගණනට යමු. අපි වෙලාව ඉතුරුනොත් අපි වෙලාව තිබුණොත් එහෙම අපි ආපහු ඊළඟටත් ආපහු යොදා ගන්නවා. හරිද? හොඳයි. අපි එහෙනම් ඔන්න ගාන හදන හැටි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඔන්න 2006 අවුරුද්ද මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ගොඩනැගිල්ලක පාස් සඳහන් පියවර 3 යටතේ ඉඳගෙන සැලසීම් කර තිබුණි. පළවෙනි පියවරට අවුරුදු 2යි, දෙවෙනි පියවරට 1 පියවරෙන් භාගයයි. 1 පියවරෙන් භාගයයි. හරිද? එතකොට 1 පියවරෙන් භාගයක් කියන්නේ කොච්චරද? අවුරුද්දයි. එතකොට 2004 වසරේදී ආරම්භ කළේ නම් මෙය නිම කළ හැකි වන්නේ කුමන වසරේදීද? එතකොට ගොඩනැගිල්ලක පාස් සඳහන් පියවර 3 යටතේ ඉඳගෙන සැලසීම් කර තිබුණි. පළවෙනි පියවර සඳහා අවුරුදු 2යි. දෙවන පියවර පළමු පියවරෙන් දෙගුණයයි. ඒ කියන්නේ දෙකේ දෙගුණය කියද 4යි. දැන් දෙකේ දෙගුණය 4යි. තුන්වෙනි පියවර පළවෙනි පියවරෙන් භාගයයි. එහෙනම් දෙකෙන් භාගය කියද 1යි. අන්න එහෙනම් දැන් ඒ ටික එකතු කරන්නකෝ. 2යි 4යි 6යි 6යි 1යි 7යි. 2004ට දෙකක් එකතු කරා 2006යි 2006ට 4 එකතු කරා 2010යි 2010ට එකක් එකතු කරා 2011යි. චනුදී නෙමෙයි කවුද අපිට කියලා දෙන්නේ චමෝද්ද නේද? ඉස්සෙල්ලා කියලා දුන්නේ දූක කියපු දී ක්‍රමය තමයි මේක. හැබැයි පුතේ මේ ක්‍රමය නෙමෙයි අර ක්‍රමෙත් පුතා කියපු චනුත් කියපු දේ ක්‍රමෙත් සාර්ථකයි මේ ක්‍රමයක් සාර්ථකයි. ඔබට කැමති ක්‍රමයක් තෝරා ගන්න. හැබැයි එක ගුරුවරයෙක් කවුරු හරි ගුරුවරයෙක් කියලා තියෙනවා නම් මම කියලා දේ ක්‍රමයම ඔස්සේම ගණන හදන්න කියලා ඒක හරි අසාධාරණයි. එක එක දරුවාට එක එක ආවේනික රටාවක් තියෙනවා. එක එක දරුවාට එක එක ආවේනික රටාවක් තියෙනවා. ඒ ආවේනික රටාවන් ඔස්සේ ඒ ගණිත ගැටලුව විසඳලා උත්තරේ සොයාගන්න එක තමයි කරන්න ඕන. කවදාවත් ශිෂ්‍යත්ව විභාගයේ ගණන් හදන හැටි අහන්නේ නැහැ. බොහෝ වෙලාවට උත්තර ටික දෙනවා. සමහර වෙලාවට උත්තරේ දෙන්නේ නැහැ. උත්තරේ හදලා ලියන්න වෙනවා. එහෙනම් Tamanta ආවේනික වෙච්ච රටාව හොයන්න. සමහර දරුවෝ ඉන්නවා පෑනක් අතට ගන්නෙ නැහැ. ඇඟිලි ටික විතරයි ගන්නෙ. ඇඟිලි ටිකයි ඔළුවව ගන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය ඉන්නවා ඉතාමත්ම ගණන් සූක්ෂම ලෙස හිතෙන් ගණන් ක්‍රම විතරක් පාවිච්චි කරනවා. සමහර කට්ටිය එකතු කරලා අඩු කරලා ලියලා හදනවා. ඒ මොන ක්‍රමයට වුණත් කමන්නේ පුතේ දුවේ උත්තරය සඳහා සාර්ථක උත්තරය සඳහා නිවැරදි උත්තරය සඳහා යන්න. හරි. හරි දාගන්න. අපි ඊළඟට යමු. ඔන්න පළමුවන වාර පරීක්ෂණය ආරම්භ වූයේ මාර්තු 18. පළමුවන වාර පරීක්ෂණය ආරම්භ වුවේ මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දා. 23 වෙනිදා ප්‍රසිද්ධ නිවාඩු දවසක්. වාර පරීක්ෂණේ දින 6ක් පැවැත්වුණේ නම් වාර පරීක්ෂණේ අවසන් වෙච්ච දවසක එදා දරුවට වැරදිච්ච තැනක් කියන්නද මම. එතකොට මාර්තු 18 වෙනිදා පටන් ගත්තා 23 වෙනිදා නිවාඩු දිනයක් කිව්වා. එයාලගේ ඔළුව වෙනස් කරා. විභාග දෙපාර්තමේන්තුවේ මාමල නැන්දලා මෙන්න මේ දේ කරනවා. මොකද 3,50,000ක් අතරින් අපිට තෝරගන්න වෙන්නේ 30,000ක් 35,000ක් වගේ පොඩි ප්‍රමාණයක් පුතේ දුවේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අපිට සිද්ධ වෙනවා මොකද්ද? අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ළමයි නොමග යැවීම සඳහා ළමයිගේ කාලය නාස්ති කරන්න සඳහා. එහෙනම් අපි බලමු 23 වෙනිදා ප්‍රසිද්ධ නිවාඩු දවසක් වාර පරීක්ෂණයේ දින 6ක් පැවැත්වුණා. වාර පරීක්ෂණය අවසන් වෙච්ච දවස කවද්ද කියලා අහනවා. හොඳයි. එහෙනම් අපේ ඔළුව වෙනස් කරේ කොතනින්ද? ඔළුව වෙනස් කරේ කොතනින්ද? 23 වෙනිදා ප්‍රසිද්ධ නිවාඩු දවසක්. එයා අතාරින්න එච්චරයි. හැබැයි සෙනසුරාදා වෙනිදා පාසල පැවැත්වෙන්නේ නැහැ කියලා කාටවත් මතකේ එන්නේ නැහැ. එයාලා අඩු කරන්නේ 23 වෙනිදා විතරයි. එහෙම බෑ. 18 වෙනිදා බ්‍රහස්පතින්දා 19 වෙනිදා සිකුරාදා 20 සෙනසුරාදා 21 ඉරිදා 22 සඳුදා 23 නිවාඩු දවසක් විශේෂ නිවාඩු දවසක් 24 බ්‍රහස්පතින්දා 24 බදාදා 25 බ්‍රහස්පතින්දා 26 සිකුරාදා. එතකොට දින 6 ඔන්න බලන්න දින 6 ගණන් කරගන්න. 18 18ක් පවත්වපු දවසක් 18 19 22 24 25 26 එහෙනම් කවදාද මේක මේ අවසන් කරේ සිකුරාදා. උත්තරේ සිකුරාදා. හොඳයි අපි 2017 ප්‍රශ්නයට යමු. හදිසි ආපදා තත්ත්වයක් නිසා මේ 14 වන සඳුදා සිට සෙනසුරාදා සහ ඉරිදා ඇතුළු දින 9ක කාලයක් වසා තබන ලද. එම පාසල නැවත විවෘත කරන ලද්දේ කවදාද? කොහොමද හදන්නේ?
තවත් පුතෙක්ට දුවෙක්ට දෙන්න අවස්ථාවක් තියෙනවා. අපි ඊළඟ ගණන් ක්‍රමයට යමු නේද? හරි. හදිසි ආපදා තත්ත්වයක් නිසා මේ 14 වන සඳහන් සෙනසුරාදා සහ ඉරිදා ඇතුළුව දින 9ක කාලයක් වසා තබන ලදී. හරි බලමු අපි. මේ 14 වෙනිදා සිට සෙනසුරාදා ඉරිදා 1 දින 9. එහෙනම් අපි බලමු දින 9 හොයාගන්නේ කොහොමද? කෙලින්ම අපි 14ත් එක්ක අපි එකතු කරලා එකක් අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයටත් පුළුවන්. 14 15 16 17 18 19 20 21. එතකොට 9 ආව නේද? 14 15 16 17 18 19 20 21. මෙතන 22ක් එන්න ඕන පුතේ. 22ක් එන්න ඕන. මෙන්න මේක එක අඩුවක් වෙලා තියෙනවා. 22ක් එන්න ඕන. තව 9ක් තියෙනවනේ. එතකොට 23යි. එතකොට 21 22 වැදිලා නැහැ. හැබැයි 23 වෙනිදා ඇවිල්ලා තියෙනවා උත්තරය. කවදාද? එහෙනම් ඔන්න අපෙන් අහන්නේ උත්තරය මේ 23 වන බදාදා. හරි නේද? හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නේ. සමිතියක සමාජිකයෝ 10 දෙනෙක් සිටිති. සෑම මාසයකම වරක් සමාජිකයින්ගේ නාම ලේඛනයේ අනුපිළිවෙලට එක් සමාජිකයාගේ නිවසේ සමිති රැස්වීම පැවැත්තේ. සමිතියේ ඉන්න කී දෙනෙක් ඉන්න 10 දෙනෙක් ඉන්නවා. සෑම මාසයකම වරක් එක සමාජිකයෙක්ගේ දෙන නාම ලේඛනයේ අනුපිළිවෙලට මේ රැස්වීම පැවැත්තුවා. පළමු සමාජිකයාගේ නිවසේ රැස්වීම පැවැත්ුනේ පෙබරවාරි මාසයේ. ඔහුගේ නිවසේ ඊළඟට රැස්වීම පැවැත්වෙන්නේ කවර මාසෙද? එහෙනම් අපි හොයන්න යන ක්‍රමය මොකක්ද? කියන්න බලන්න. දෙසැම්බර්. ඉස්පස් මට උත්තරේ හොයාගන්න ක්‍රමය කියන්න බලන්න. හරි. දැන් කවද්ද මේ සමාජිකයෙක් ගෙදර තියෙන්නේ? සමාජික 10 දෙනෙක් ඉන්නවනේ. පෙබරවාරි මාසේ නම් පැවැත්ුනේ. පෙබරවාරි මාසේ ඉඳලා දිගටම 10ක් ඉස්සරහට යනවා. පෙබරවාරි මාසේ ඉඳලා 10 දෙනෙක් ඉන්නවා. තව 9ක් ඉස්සරහට ගිහලා දැන් 10 දෙනෙක් දැන් 10ක් දැන් 10 වෙනි එකේ එක්කෙනෙක්ට මෙයා. එතකොට පළමු සමාජිකයා කියන්නේ 10 දෙනාගේ එක්කෙනෙක්නේ. එතකොට තව 9ක් ගිහිල්ලා 10ක් වෙන්න. තව 10ක් එකතු වෙනවා. එහෙනම් 10ක් එකතු වෙනකොට කීයද මේ දෙවෙනි මාසය? ඊට පස්සේ ඊළඟ මාසෙට යන්නේ කවද්ද? දෙසැම්බර්. අපි ආපහු ඕනනම් අපි කෙටි ක්‍රමය පාවිච්චි කරමු බලන්න. පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ආපහු 10 වෙනියා. ආපහු ඊළඟ ආපහු 10 අවස්ථාව 9 දෙනෙක් ගිහලා 10 දෙසැම්බර් මාසෙට. හරි නේද? හරි. ඔන්න දැන් අපි ඊළඟ ගණනට යන්න හදන්නේ. අපි යන්න පේපර් එකට. එක සමාන ලනු කැබලි 7ක් ඇත. එක සමාන ලනු කැබලි 7ක් තියෙනවා. එක සමාන ලනු කැබලි 7ක් තියෙනවා. ඉන් එක කැබැල්ලක දිග සෙන්ටිමීටර 70යි. එම කැබලි 7 තනි ලණුවක් ලෙස ගැට ගසන ලදී. එෙහිදී ගැට ගැසීමේදී එක ගැටයක් ගැසීමේදී සෙන්ටිමීටර 15කින් ලණුව කොට වේ. එහෙම නැත්නම් ලණුව සෑදූ පසු ලණුවේ දිග කොච්චර? එක සමාන ලබන කැබලි 7ක් තියෙනවා. ඉන් එක කැබැල්ලක දිග සෙන්ටිමීටර 70යි. එම කැබලි 7 තනි ලණුවක් ලෙස ගැට ගැසුවා. එතකොට කෑලි කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඉන් එක කැබැල්ලක දිග කීයද? සෙන්ටිමීටර 70යි. එක කැබැල්ලක් සෙන්ටිමීටර 70ක් වෙනවා. එම කැබලි 7 තනි ලණුවක් ලෙස ගැට ගැසුවා. එතකොට
ගැට ගසන වාර සංඛ්‍යාව කොච්චරද? 7ක් තියෙනවා නම් කැබලි 7ක් තියෙනවා නම් ගැට ගසන වාර සංඛ්‍යාව බලන්න. මොකද එතකොට 70 වේවා 7ක් කීයද? 70 වේවා 7ක් 490ක් වෙලා තියෙනවා. එතකොට එක කැඩලක් ගැට ගැසීමේදී සෙන්ටිමීටර කීයක් යනවද? 15ක් යනවා. එහෙනම් ගැට ගසනකොට 7ම ගැට ගසන්නේ අවස්ථා කීයකද? අවස්ථා 7කද ගැට ගසනවද? නෑ. අවස්ථා 6කද විතරයි. එහෙනම් 15 ගුණ කර 90න් 490න් 90 කරා එතකොට සෙන්ටිමීටර 400ක් වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි ඔන්න දැන් ඊට පස්සේ පළවෙනි එක දැන් ඔයාලට දීලා තියෙනවා පළවෙනි එක මම අලුත් ප්‍රශ්නයක් දැම්මා. එක සමාන කැබලි එක සමාන කම්බි කැබලි හතරක දිග සෙන්ටිමීටර 100යි. මේවා එකිනෙක සම්බන්ධ කිරීමේදී එක කොටසකින් සෙන්ටිමීටර 4ක් බැගින් ඉවත් වේ. එලෙස සම්බන්ධ කළ පසු කම්බියේ සම්පූර්ණ දිග කීයද? හරි. අර ක්‍රමය අනුව මෙතන ගණන් දෙක හදන්න මම ආපහු එකක් අලුත් එකක් ආවොත් මම ඔයාලට උදව් කරනවා. පේපර් එක ගත්තේ නැත්නම් කවුරු හරිට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මම මෙහෙම තියන්නම්.
වෙලාවක් දෙන්නේ නැහැ. හැමතිස්සෙම දැන් ලනු කැබලි ගානක් අරගෙන ගැට ගහලා එක ලණුවක් බවට පත් කරනවා නම් හොඳට මතක තබා ගන්න ඒ සඳහා ගත වෙන්නේ ඒ ලනු කැබලි ගානට වඩා එකක් අඩුයි. හරියට කණු ගාන සහ පරතර ගානකට සමානයි. ඒ ටික ඔක්කොම කරන්නේ හතරම.
හරි. අපි එනම් අපි යමු නේද ගණන් 4 අවසానයිනේ. කාට හරි හදාගන්න බැරි වුණා නම් අපි ඒ වෙලාවෙදී අපි බලමු ගණන් 4 වෙලාවෙදී අපි ඒක අවසන් කරගන්න. එක සමාන ලරු කැබලි 7ක් ඇත. ඉන් එක කැබැල්ලක දිග සෙන්ටිමීටර 70යි. එම කැබලි 7 තන් අණුවක් ලෙස ගැට ගසන ලදී. එෙහිදී ගැටයක් ගැසීමේදී සෙන්ටිමීටර 15කින් ලණුව කොට වේ නම් ලණුව සෑදූ පසු ලණුවේ දිග කොච්චරද කියලා අහලා තියෙනවා. හරි. කැබලි 7ක් තියෙනවනේ. එතකොට කැබලි 7 7ෙන් ගුණ කරන්න. සෙන්ටිමීටර 70ක් දිගයි නම් 70 7ෙන් ගුණ කරන්න. 490ක් වුණා. එතකොට සෙන්ටිමීටර 400ක් 90ක් වුණා. දැන් එතකොට අපි ගැට ගන්න ප්‍රමාණය බලා ගන්න ඕනේ. ගැට ගන්න වාර ගන්න. ගැට ගන්න වාර ගන්න තමයි 6ක්. එතකොට 6ක් හැම 6ක් වාරයක්ම සෙන්ටිමීටර 15 අඩු වෙනවනේ. සෙන්ටිමීටර 15 ඒවා 6ක් අඩු වෙනවා පුතේ. එතකොට සෙන්ටිමීටර 90යි. මේක තමයි කෙටිම ක්‍රමය. ඊට පස්සේ අපි 490 මෙන්න මේ 90 අඩු කරන්න ඕනේ. 490න් 90ක් අඩු කරාට පස්සේ උත්තරේ කීයද? සෙන්ටිමීටර 400යි. හරි දාගන්න. අපි ළඟක අප වේ වගේම ගානක් එක සමාන කම්බි කැබලි 4ක දිග සෙන්ටිමීටර 100යි. එක සමාන කම්බි කැබලි 4ක දිග සෙන්ටිමීටර 100යි. මේවා එකිනෙක සම්බන්ධ කිරීමේ දෙක කොටසකින් සෙන්ටිමීටර 4ක් බැගින් ඉවත් වේ. හැබැයි එක කොටසකින් සෙන්ටිමීටර 4ක් බැගින් ඉවත් වේ. හැම කොටසකින්ම 4ක් බැගින් ඉවත් වේ. එල සම්බන්ධ කළ පසු කම්බියේ සම්පූර්ණ දෙක කීයද? හරි. ඔන්න බලන්න හදන ක්‍රමය. එතකොට හැම වෙලාවෙම සම්බන්ධ කිරීම එක් කොටසකින් සෙන්ටිමීටර 4ක් ඉවත් වෙනවනේ. එහෙනම් කොටසකින් 4ක් කියන්නේ කොටස් හැම කොටසකින්ම දෙක දෙක යනවා. එතකොට 4 8ක් යනවා. හැබැයි දැන් මේ 25 ඒවා සෙන්ටිමීටර එක සමාන කම්බි කැබලි මේ කැබලි 4ක් තියෙනවනේ. දෙක සෙන්ටිමීටර 100යිනේ. මේවා එකිනෙක සම්බන්ධ කිරීම එක් කොටසකින් සෙන්ටිමීටර 4ක් බැගින් ඉවත් වෙනවනේ. එහෙනම් 4 8ක් ඉවත් වෙනවනේ. එතකොට මේවා 8ක් ඉවත් වෙනකොට උත්තරේ වෙන්න ඕන කීයද? මේක පොඩ්ඩක් අදපු ක්‍රමයේ වැරදිලා තියෙනවා චුට්ටක්. එක සමාන කම්බි කැබලි 4ක දිග සෙන්ටිමීටර 100යි. හරිද? එක සමාන කම්බි කැබලි 4ක දිග සෙන්ටිමීටර 100යි. කම්බි කැබලි 4ක දිග තමයි සෙන්ටිමීටර 100. එතකොට එක කම්බි කැබල්ලක නෙමෙයි. හොඳද? මේවා එකිනෙක සම්බන්ධ කිරීමේදී එක කොටසකින් සෙන්ටිමීටර 4ක් බැගින් ඉවත් වේ. හොඳට අවබෝධ කරගන්න එක සමාන කම්බි කැබලි 4ක දිග සෙන්ටිමීටර 100යි. එහෙනම් මේ හතරම දැන් 25 දැන් අපි එක කැබල්ලක 25ක් තියෙනවනේ. එතකොට 25 කැබලි 4ක් තමයි එකතු වෙලා තියෙන්නේ මේ 100ක් වෙලා තියෙන්නේ. එහෙනම් මේවා සම්බන්ධ කිරීමේදී එක කැබල්ලකින් 4ක් ඉවත් වෙනවා නම් 3 වතාවක් සම්බන්ධ කරනකොට 4 3 වතාවක් ඉවත් වෙනවා 8 ගෑනේ. එහෙනම් 8 ඒවා 3ක් කියද? 8 ඒවා 3ක් 24යි. සෙන්ටිමීටර 24ක් අඩු වෙනවා. එතකොට සෙන්ටිමීටර 76යි. අපි ඊළඟ එක 2010 දී අහනවා මෙන්න මේ වගේ ගානක්. මොකක්ද අහන්නේ? සෙන්ටිමීටර 100ක් දිග විදුප්පටියක මැදින් සෙන්ටිමීටර 15ක දිග කොටසකට හානි සිදු වෙලා තියෙනවා. හොඳට මතක ඇති නේද? දැන් ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ කාලවකවානුවකදී දැන් පුතේදී හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි අවුරුදු 11කට ඉස්සෙල්ලා තමයි මේක අහන්නේ දැන්. දැන් අවුරුදු 11ක් වෙනවා මේක අහලා දැන්. එතකොට අවුරුදු 11ක කාල සීමාවක් වෙනවා නම් දැන් අපිට ආපහු ඒ වගේ ප්‍රශ්න අපිට යොමු කරන කාලවකවානුව හරි දැන්. එතකොට සෙන්ටිමීටර 100ක් දිග විදුප්පටියක මැදින් සෙන්ටිමීටර 15ක දිග කොටසකට හානි සිදු වුණා. දැන් අපි 15ක් අයින් කරනවනේ. එම කොටස ඉවත් කර කැබලි දෙකක් කැබලි දෙකේ සෙන්ටිමීටර් 5 බැගින් එක මත එක තමයි ලැබුවා. මෙන්න බලන්න දැන් ඉස්සෙල්ලා ගානට වඩා මේක ආත්පසින්ම වෙනස්.
ඉස්සෙල්ලා හැම එකෙම දෙකෙන්ම සෙන්ටිමීටර් 4 ඉවත් වුණා. දැන් මේකේ සෙන්ටිමීටර් 5ක් බැගින් තියලා අලුවම එතකොට සෙන්ටිමීටර් 10ක් ඉවත් වෙනවා. අන්න ඒක තමයි කල්පනා කරන්න. දැන් හැබැයි සෙන්ටිමීටර් 10ක් ඉවත් වෙනවද? එහෙම නැත්නම් ඉවත් වෙන්නේ සෙන්ටිමීටර් 5ක් පමණයිද? එහෙනම් බලන්න. ඔන්න දැන් සෙන්ටිමීටර් 100න් සෙන්ටිමීටර් 15ක් ඉවත් වුණා. හරිද? 15ක් දිග කොටසක් හානි සිදු වුණා. එම කොටස ඉවත් කර ඉතිරි කැබලි දෙකේ සෙන්ටිමීටර් 5 බැගින් එක මත එක තමයි ලැබුවා. දැන් ඔන්න සෙන්ටිමීටර් 85යි තියෙන්නේ. දැන් ඊට පස්සේ ඒ 85න් 10ක් අඩු කරනවාද 5ක් අඩු කරනවාද? සමනලි 10ක්ද 5ක්ද අඩු කරන්නේ? 5ක් අඩු කරන්නේ. හේතුව තමයි එකක් මත එකක් තිබුවම 10ක් ඉවත් වෙන්නේ 5ක් පමණයි ඉවත් වෙන්නේ. එහෙනම් 85 කියන්නේ සෙන්ටිමීටර් 80යි. උත්තරය සෙන්ටිමීටර් 80යි. හරි. අපි ළඟට යමු. සෙන්ටිමීටර් 25ක් දිග මේක 2011 අවුරුද්දේ තමයි අහන්නේ. සෙන්ටිමීටර් 25ක් බැගින් දිග ලෝහ පටි කැබලි 4ක් තනි දිග පටියක් වනසේ පාසන ලදී. සෑම පෑස්සුමකම එක් ලෝහ පටියෙන් සෙන්ටිමීටර් 5 බැගින් එක මත එක තැබීමට සිදු වෙනවා. හැම සෙන්ටිමීටර් පටියකම එක සෙන්ටිමීටර් 5 බැගින් එක මත එක තබනවා. එක මත එක තබනවා කියනකොට මෙන්න මේ බුද්ධි පරීක්ෂණයක් කියන්නේ ප්‍රායෝගික දැනුමත් එක්ක තමයි යන්න ඕනේ. කෙලින්ම ගණන් එකතු කිරීම අඩු කිරීම විතරක් නෙමෙයි මේ ගණිත ගැටලු විතරක් නෙමෙයි අපේ බුද්ධිය තුළ තියෙන්න ඕන. අපේ බුද්ධිය තුළ තියෙන සාමාන්‍ය පරිසරයේ තියෙන ප්‍රශ්න. එතකොට සෙන්ටිමීටර් 25 බැගින් දිග ලෝහ පටි කැබලි 4ක් තනි පටියක් වෙනසේ පාස්සුවම හරිද? එතකොට සෑම පෑස්සුවකම එක් ලෝහ පටියෙන් සෙන්ටිමීටර් 5 බැගින් එක මත එක තැබීමට සිදු වෙනවා. අවසානට ලැබෙන ලෝහ පටිය දිග කොච්චරද? එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි. ඔන්න සෙන්ටිමීටර් 25 එකතු කරාම කීයක්ද? සෙන්ටිමීටර් 100ක් වෙනවා. හරි. දැන් 100න් එතකොට 100 සෙන්ටිමීටර් පටි කැබලි 4ට පාස්සනකොට පෑස්සු කීයක් තියෙනවද? අවස්ථා කීයක් තියෙනවද? 3යි. එහෙනම් ඒ 3ට අඩු වෙන්නේ කීයද? සෙන්ටිමීටර් 5 බැගින් සෙන්ටිමීටර් 15ක් අඩු වෙනවා. එහෙනම් සෙන්ටිමීටර් 15ක් කියන්නේ පටියේ දිග සෙන්ටිමීටර් 85යි. හතරවෙනි ගාන මේ ක්‍රමයේ අවසාන ගාන සෙන්ටිමීටර් 30ක් දිගති යකඩපටි 10ක් තිබේ. සෙන්ටිමීටර් 30ක් දිගති යකඩපටි 10ක් තිබේ. එම යකඩපටි 10ම එකම පටියක් ලෙස පාස්සන විට එක් කොටසකින් සෙන්ටිමීටර් 5 බැගින් ඉවත් වේ. පෑස්සු පසු යකඩපටියේ මුළු දිග සොයන්න. සෙන්ටිමීටර් 30ක් දිගති යකඩපටි 10ක් තියෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් එකක දිග සෙන්ටිමීටර් 30යි. එම යකඩපටි 10ම එකම පටියක් ලෙස පාස්සන විට එක් කොටසකින් සෙන්ටිමීටර් 5 බැගින් ඉවත් වෙනවා. එක් කොටසකින් සෙන්ටිමීටර් 5 බැගින් ඉවත් වෙනවා. පෑස්සු පසු යකඩපටියේ මුළු දිග කොච්චරද? එහෙනම් අපි හදන්නේ කොහොමද? 30ව 10ක් කියද 300යි. එහෙනම් ඒකට එකතු වෙනවා අඩු වෙනවා 5 බැගින් කීයක් අවස්ථා වෙනවද? 5යි 5යි හැම කොටසකින්ම 5යි 5 එකතු කරගෙන 10ක් ඉවත් වෙනවා. හැම කොටසකින්ම 10ක් අවස්ථා 10ක්. එහෙනම් 10 වරක් 9. ඒ කියන්නේ එක් අවස්ථාවකදී 10ක් වෙතර ඒ වගේ 9ක් පෑසු 9ක් තියෙනවා. එහෙනම් 90ක් ඉවත් වෙනවා. අපි එහෙනම් 390ක් අඩු කරාම උත්තරය 210යි. හරි නේද? හරි. අපි ඊළඟ ගානට යන්න කලින් පොඩි අතපසුවීමක් වුණා. මට මතක විදියට මෙන්න මේ ගාන වෙනස් විය යුතුයි. අර අපි පුතාලා දෙන්නගෙන් ආපු ගානදී මෙන්න මේ ගාන. මෙන්න මේ ගානදී පුතේ පොඩ්ඩක් හදාගන්න සකස් කරගන්න. මෙන්න මේ ගාන චූටි වැරද්දක් තියෙනවා. මට පස්සේ තමයි මතක් වුණේ. මෙන්න මේ ගානේ පොඩි වැරද්දක් තියෙනවා. හරිද? මොකක්ද වැරද්ද? ගොඩනැගිල්ල ඉදිකිරීම 2004 වසරේදී ආරම්භ කළේ නම්. එතකොට 2004 දී මොන මාසෙද ආරම්භ කළේ කියලා නෑ. එතකොට අපිට හිතන්න පුළුවන් 2004 ආරම්භ කළේ මොකක්ද වසර? 2000 මොන මාසෙද ආරම්භ කළේ? ජනවාරි මාසේ. එහෙනම් 2004 දාන අවුරුදු 7ක් යනවනේ මේක. අවුරුදු 2යි අවුරුදු 1යි දෙගුණයක් කියන්නේ අවුරුදු 4යි 2 දෙගුණ කියන්නේ 4යි. ඊට පස්සේ දෙකෙන් භාගය කියන්නේ 1යි 4යි 2 6යි 7ක් යනවා. එහෙනම් 2004 ආරම්භ කරනකොට චුට්ටක් බලන්න 2004 2005 2006 2007 2008 2009
2010. එහෙනම් 2004 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කළා නම් 2010 වසරේ දෙසැම්බර් මාසයේදී මෙය අවසන් කළ හැකියි. එහෙනම් පිළිතුර වන්නේ 2011 නෙමෙයි පුතේ දුවේ 2010. මටත් ඔයාලට කියුනේ අර පුතයි දුවයි දෙන්නම කියුනේ 2011 කියපු නිසා මම හිතන්නේ මටත් කියුනේ එහෙම 2011 කියලා එයාලගේ උත්තරේ තමයි කිව්වේ වගේ. 2011 නෙමෙයි 2010 විය යුතුයි. මොකද මේක 2004 ජනවාරි මාසයේ ආරම්භ කළා කියලා හිතන්න පුළුවන්. එතකොට 2004 අවුරුද්දත් එක්ක ගන්න ඕන. 2004 2005 2006 2007 2008 2009 2010. එහෙනම් 2010 වසරේදී මේ අවසන් කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට ආපහු යමු අපි ඊළඟ ගණන් ගැටලුවට. මෙන්න තියෙනවා දැන් ගණිතයේ එකතු කරන අඩු ක්‍රමයට වඩා ඊට වඩා වෙනස් ආකාරයකක් මම ඊට පස්සේ තෝරගත්තා. ඔන්න තෝරගත්ත ගාන මොකක්ද? කමලාගේ මව පියවති. පියා ජයතිලක. හරිද? උපාලි කමලාගේ සහෝදරයාය. කමලාගේ පුතා ගාමිණීය ප්‍රසන්න සහ ශ්‍රියානි උපාලිගේ දරුවන් දෙදෙනාය. මේ ප්‍රකාශයට අනුව පාත සටහන 1 හා 2 යොදා ඇති කොටු වලට ගැලපෙන නම් මොනවද කියලා අහනවා. හරි දැන් මේක පැහැදිලිවම කියලා තියෙනවා කවුද කමලා පියවති කමලාගේ මව පියවති. කමලාගේ මව පියවති. හරි ඒක තියෙනවා. ඒකට කමලාගේ මව පියවති. පියා ජයතිලක. අම්මයි තාත්තයි තමයි මේ පවුලේ පියවති සහ ජයතිලක. උපාලි කමලගේ සහෝදරයාය. එතකොට උපාලි කියන පුජ්‍යලයා කමලගේ සහෝදරයා. එන එක පේලියේ ඉන්න ඕනේ යා. ප්‍රසන්න සහ ශ්‍රියානි උපාලිගේ දරුවන් දෙදෙනාය. ප්‍රසන්න සහ ශ්‍රියානි උපාලිගේ දරුවන් දෙදෙනාය. එන උපාලිගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා උපාලිගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අපි දැන් දරුවන් දෙදෙනෙක් ඉන්නකොටම අපි දන්නවා එහෙනම් උපාලි කවුද කියලා. උපාලි සහ කමලා දැන් දෙන්නම එක පේලියේ ඉන්නවනේ. උපාලිගේ දරුවන් දෙදෙනා. මේ ප්‍රකාශයට අනුපාත සටහන 1 හා 2 ඉස්තවට වලට ගැලපෙන ඒවා ලියන්න. 1 කවුද? 2 කවුද? එතකොට උපාලි හා ප්‍රසන්න හා ශ්‍රියානි උපාලිගේ දරුවන් දෙදෙනායි. ප්‍රසන්න හා ශ්‍රියානි. ප්‍රසන්න හා ශ්‍රියානි. එහෙනම් උත්තරේ බලන්න. කවුද මේ 1 හා 2 ඒවට ගැලපෙන දෙන්න කවුද කියලා. එතකොට මේකේ උත්තරයක් මේ ඉදිරිපදිච්ච එක නෙමෙයි ඔයාලා හිතන්න ඕන. දැන් පියවතිගේ සහ ජයතිලකගේ කවුද උපාලි කමලගේ අම්මයි තාත්තයි පියවති ජයතිලකයි. එහෙනම් කමල ඉන්න ඕන කොහෙද? කමල ඉන්න ඕන එක කොටුවේ. එහෙනම් මොකද උපාලි සහෝදරියා එයාගේ සහෝදරයා සහෝදරයට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. උපාලිට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නේ 2යි 1යි කියන තැන තමයි. මේ එතකොට තියෙනවා 1 හා 2 යොදාගෙන ඇති හිස් කොටු වල තියෙන්නේ. එකේ කවුද ඉන්නේ? එතන ඉන්න ඕන කමලා. එතකොට එකේ ඉන්න ඕන කමලා. එතකොට කවුද? දෙකේ ඉන්න ඕන අනුපාලික දරුවන් දෙදෙනාගේ කෙනෙක්. කමලයි ප්‍රසන්නයි. මේ ගාමිණී සහ ප්‍රසන්න කියන එක වැරදි. පුතේ ගාමිණී නෙවෙයි. කමලා ඒක වැරදි උත්තරයකට ලකුණු වෙලා තියෙන්නේ. එතකොට අන්නේ ආකාරයට තියෙන්න ඕනේ. මේක පෞල් සම්බන්ධතා සටහන කියලා කියනවා. මේකට කියනවා අපි පෞල් ගස කියලා කියනවා. හරි. දැන් මේ අනුව දැන් මෙන්න මේක බලන්නකෝ. දැන් පළවෙනි එක සිරිල් මහතා සහ බිරිඳ ඔහුගේ මව සහ සිරිල් මහතා සහ බිරිඳ ඔහුගේ මව සහ පියා ආච්චි සහ සීයා මාමා සහ නැන්දා නංගි සහ මල්ලි පුතා සහ දුව යන සම්බන්ධතා දැක්වීමට පාත සටහන ඇදලා තියෙනවා. හරි බලන්න දැන් එතකොට සිරිල් මහතා සහ බිරිඳ ඔහුගේ මව සහ පියා. එහෙනම් AB කියන්නේ සිරිල් මහතා වෙන්න බෑනේ. සිරිල් මහතා සහ බිරිඳ වෙනම ලකුණු කරලා තියෙනවා. එයාගේ මව සහ පියා ආච්චි සහ සීයා. එතකොට සිරිල් මහත්තයාගේ සහ බිරිඳගේ අම්මා සහ තාත්තා කවුද කියලා අපි දන්නවා. ආච්චි සහ සීයා ඉන්නකොට ආච්චි සහ සීයා කවුද කියලා දන්නවා. නංගි සහ මල්ලි ඒ දෙන්නත් අපි දන්නවා. නංගි සහ මල්ලි ඉන්නවනේ සම පේලියේ ඉන්නවා. සම පේලිය තමයි ඉන්නවා. එතකොට පුතා සහ දුව
පුතා සහ දුව සම්බන්ධතාවත් දක්වන්න පුළුවන් අපිට. එක පේලියේ තමයි ඉන්නවනේ අර සහෝදරය සහෝදරියන්. එහෙනම් සිරිල් මහතාගේ මාමා සහ නැන්දා දැක්වීමට ඇති කොටු දෙක මොකක්ද අපිට හිතා ගන්න පුළුවන්. ඒක උත්තරේ ලියන්න. ඊට පස්සේ A ගේ පියා B ගේ පුතා නම් A නැමැත්ත B ගේ කවුද? එකත් හොයන්න. හරියට 2006 අහන මෙන්න මේ වගේ ප්‍රශ්නයක් සමන් පිරිමි ළමේ සමන්ගේ අක්කාට සහෝදරයෝ දෙදෙනෙක්ද සහෝදරියෝ දෙදෙනෙක්ද සිටිති. සමන්ට සිටින සහෝදරියන් ගණන කීයද? මේක ලේසිම ප්‍රශ්නයක්. කීප වතාවක්ම අපි සාකච්ඡාවට බඳුන් කළා තියෙනවා. හරි. හතරවෙනි එක අහනවා සුනිල්ගේ නංගි අමාලිය ඇයට සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියෝ දෙදෙනෙක් සිටිති. සුනිල් සහෝදරයන් සහ සහෝදරියන් ගන්නවා. හරි. එහෙනම් අපි එතෙක් දක්වා ටික හදාගමු. ඒ ගානට ඉල අනිත් එකට පෙන්නනවා. ඒ ගණන් හතර හදාන්න.
අපි දැන් එනං ඒ හතර සාකච්ඡා කරමු. දැන් මේක කියන්න බලන්න. මේකේ උත්තරේ මොකක්ද? කමලා සහ ප්‍රසන්න. කමලා සහ ප්‍රසන්න. හරි උදාහරණයනේ. පළවෙනි එක. දැන් මේකේ අපි දාගන්න ඕන අපි පේපර් එක ඇතුලේ පුතේ ඔයාලා කීයටවත් දාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පේපර් එක ඇතුලේ සිරිල් සහ බිරිඳ ඉන්නවා. එතකොට සිරිල් සහ බිරිඳ සිරිල් මහතා සහ බිරිඳ ඔහුගේ මව සහ පියා. මව සහ පියා කියන්නේ කවුද? C සහ D. එතකොට ආච්චි සහ සීයා කියන්නේ කවුද? A සහ B. එතකොට මාමා සහ නැන්දා. මාමා සහ නැන්දා. එහෙනම් මාමා සහ නැන්දා ඉන්නවනම් අම්මයි තාත්තයි ඉන්න පේලියේ E සහ F. E සහ F වෙන්න ඕන මාමා සහ නැන්දා. එතකොට නංගි සහ මල්ලි කවුද? I සහ J. එහෙනම් අපෙන් අහනවා ප්‍රශ්නයක් මොකද්ද? අපෙන් අහන ප්‍රශ්නය මොකද්ද? සිරිල් මහතාගේ මාමා සහ නැන්දා දැක්වීමට ඇඳි කොටු දෙක මොකද්ද? E සහ F. උත්තරය E සහ F. හරි. අපි ඊළඟට යමු. A ගේ පියා B ගේ පුතා නම් A නැමැත්ත B ගේ කවුද? A ගේ පියා B ගේ පුතා නම් A ගේ පියා A ගේ තාත්තා B ගේ පුතා. එහෙනම් A නැමැත්ත B ගේ කවුද? කවුද වෙන්න ඕන? A නැමැත්ත B ගේ උත්තරය මුණුබුරා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2006 අහන මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. සමන් පිරිමි ළමේ සමන්ගේ අක්කට සහෝදරයෝ දෙන්නෙක්ද සහෝදරියෝ දෙදෙනෙක්ද සිටිති. සමන්ට සිටින සහෝදරියන් ගණන කීයද? සමන් පිරිමි ළමේ සමන්ගේ අක්කට ඉන්නවා සහෝදරයෝ දෙන්නයි සහෝදරියෝ දෙන්නයි. සමන්ට සිටින සහෝදරියන් ගාන කීයද? සමන්ගේ අක්කට ඉන්නව නම් සහෝදරියෝ දෙදෙනෙක්. සමන්ට ඉන්නවන සහෝදරියෝ කී දෙනෙක්ද? 3 දෙනෙක් ඉන්නවනේ. මොකද සමන්ගේ අක්කත් එක්ක 3 දෙනෙක් ඉන්නවනේ. හතරවෙනි එක සුනිල්ගේ නංගි අමාලි ඇයට සහෝදරයෝ 3 දෙනෙක් සහ සහෝදරියෝ 2 දෙනෙක් ඉන්නවා. සුනිල්ට සිටින සහෝදරින් ගන්න සහ සහෝදරින් ගන්න කීයද? සුනිල්ගේ නංගි අමාලි ඇයට ඉන්නවා, ඒ කියන්නේ සුනිල්ගේ නංගිට ඉන්නවා සහෝදරයෝ 3 දෙනෙක්. ඒ කියන්නේ සුනිලුත් එක්කම තමයි සහෝදරයෝ 3 දෙනෙක්. සහෝදරියෝ 2 දෙනෙක් ඉන්නවා. සුනිල්ට සිටින සහෝදරින් ගන්න කීයද? එහෙනම් සුනිල්ට සිටින සහෝදරින් ගණන හා සහෝදරියන් ගණන කීයද? සුනිල්ට ඉන්න ඕන සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. සහෝදරියන් ඉන්නවා නංගිත් එක්කම. නංගිට 2 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනෙක්. ඒ අනුව උත්තරේ වෙන්නේ සහෝදරියන් 2ක් සහ සහෝදරයන් 3ක්. සහෝදරියන් 3ක්. සහෝදරයන් 2යි. ඒ සුනිල් දෙකනේ සහෝදරයන් 3ක් උනේ නංගිට. එහෙනම් සහෝදරයන් 2ක් සහ සහෝදරියන් 3ක් කියනවා. අපි ඔන්න අවසාන ගණන් ක්‍රමයට යනවා. අපිට කාල වේලාව ඉක්ම යන නිසා මම ටිකක් ඉක්මනට කරගෙන යනවා පුතේ. හරි. මෙන්න මේ වගේ ගානක් හදනකොට මම කියලා දෙන්නම්. දැන් රූපේ දැක්කන්නේ හරි හතරක් ලී කුට්ටියකින්. ඒ මතුපිට සායම් මාලෙප කර ඉරිදිගේ කුඩා කැබලි වලට කපා වෙන් කරනු ලැබේ. හරි. මෙවැනි අවස්ථාවක ඉරිදිගේ කුඩා කැබලිට කපා වෙන් කළ විට කිසිම පැත්තක සායම් නොගෑවුණු කැබලි ගණන කීයද? කිසිම පැත්තක සායම්
කිසිම පැත්තක සායම් නොගෑවුණු කැබලි ගාන කීයක් තියෙනවද? කිසිම පැත්තක සායම් නොගෑවුණු කැබලි ගාන වෙන්න නම් උඩම තට්ටුවක් ඉවත් කරන්න. යටම තට්ටුවක් ඉවත් කරන්න. එතකොට එක තට්ටුවක් තමයි ඉවත් වෙන්නේ. ඒ කියන්නේ 3 වරක් 3 9ක් කෑලි 9ක් ඉවත් වෙනවා. දැන් උඩම තට්ටුව දිහා බලන්නකෝ. අන්න එතකොට උඩම තට්ටුව දිහා බලනකොට ඒකෙනුත් වටේම තියෙන පේල් ටික ඔක්කොම ඉවත් වෙනවා. එහෙනම් මැද කොටසක් තමයි එකතු වෙන්නේ. හරි. අපි ඔතන ඉඳලා මට ගන්න වෙනවා. ඔව්. හරි උදාහරණයක් ඇතුළේ ඔයාලට හදන්න පුළුවන්. එතකොට මේක කපනකොට ඒ කියන්නේ කිසිම පැත්තක සායම් ගෑවුණු කැබලි ගාන කීයද? මූණත් එකක පමණක් සායම් ගෑවී ඇති කැබලි ගාන කීයද? එතකොට මූණත් එකක පමණක් කැබලි ගාන සොයන්න නම් අපි එක මුහුණතක එකක් තියෙනවා. එක මුහුණතක එකක් තමයි මූණත් එකක කැබලි ගාන. එහෙනම් ඝනකයේ මුහුණත් කීයද? ඒ මුහුණත් ගාන ඒ ගානෙන් ගුණ කරලා ගන්න. මුහුණත් දෙකක පමණක් සායම් ගෑවුණු කැබලි ගාන කීයද? මුහුණත් දෙකක පමණක් කැබලි ගාන කීයද? පුතේ මම කියලා දෙන්නම් අවසාන දාතන විදිය. එක තියෙනවා එක මුහුණතකට තියෙනවා 4ක්. එක මුහුණතකට 4ක් තියෙනවා නම් එක තට්ටුවකට තියෙනවා 4ක්. එක තට්ටුවකට 4ක් තියෙනවා නම් ඒ තට්ටු තියෙනවා 3ක්. 4 වරක් 3 කීයද කියලා බලන්න. හරි. එතකොට මෙවැනි අවස්ථාවක මේ පළවෙනි එක තියෙනවා මෙවැනි අවස්ථාවක තියෙන කෙටිම ක්‍රමය තමයි දිග පළල සහ උස ගුණ කරන්න. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එතකොට මේ ටික ගුණ කරාට පස්සේ එනවා දිග කීයද 4යි පළල කීයද 3යි උස කීයද 3යි. එහෙනම් මේ ටික ගුණ කරාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් උත්තරය. හරි. දැන් දෙවෙනි එකයි තුන්වෙනි එකයි බලා ගන්න ඉක්මනට රූපේ දක්වා ඇති දේ ගණකයක් වන්සේ සම්පූර්ණ කිරීම සඳහා තවත් කුඩා ගණකකට කීයක් අවශ්‍යද? එහෙනම් එක තට්ටුවක තියෙන්න ඕන කීයක්ද? එක තට්ටුවක තියෙන්න ඕන කීයක්ද? ගණකයක් ඉස්සර නම් එක තට්ටුවක තියෙනවා එක පැත්තක තියෙනවා මේක අනිවාර්යයෙන්ම 3ක්. එහෙනම් ඉස්සෙල්ලා බලන්න ඕන අපි මුළු ගණකේ කොච්චර තියෙන්න ඕනද කියලා. 3 වාරයක් 3 9යි නම් වාරයක් 3 ගණන් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් කොච්චර තියෙනවද කියලා. එතකොට දැන් මේ තියෙන ගණක ටික එතකොට මුළු ගණකේ නම් එක පැත්තක 3ක් වෙනවා නම් උස 3ක් වෙන්න ඕන පළල 3ක් වෙන්න ඕන දිග 3ක් වෙන්න ඕන. 3 වාරයක් 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 වෙන්න ඕන. එතකොට මෙන්න මේ ටික ගුණ කරාට පස්සේ මුළු ගණකකට ගන්න ආවට පස්සේ එතකොට මේ තියෙන ටික අඩු කරාට පස්සේ උත්තරේ එනවා. අපි තුන්වෙනි එක බලමු. හරි මේක ගන්න කියලා දුන්නා ඉස්සෙල්ලා. හරි මෙන්න මේ හතරවෙනි එක හතර පැත්තක තියාගන්න. පහත රූපයේ ඇති ගණක ගන්න සොයන්න නම් ඉස්සෙල්ලම මම කියලා දීපු ගාන අනුව යටම ගානක හොයාගන්න. ඒ කියන්නේ දිග ගුණ කරන්න, පළල ගුණ කරන්න උස. දිග 3යි, පළල 3යි, උස 3යි. දිග, පළල, උස ගුණ කරාට පස්සේ ආපහු ඒ ගානට වඩා ඊට පස්සේ උස අනිත් අවස්ථාවේදී ගන්න දෙවෙනි තත්ත්වයේදී ගන්න දෙවාරයක් දෙක 4යි 4 වාරයක් දෙක කීයද? අන්න ඒ ගණන් ටික එකතු කරන්න. එකතු කරාට පස්සේ මුළු ගාන ගන්න හොයන්න පුළුවන්. එහෙනම් ඔක්කොම ටික අවසන් කරන්න. විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ක් ඇතුළත මේ ටික අවසන් කරන්න.
හරි නේද? එහෙනම් අපි ඇති නේද වෙලාව? හොඳයි. රූපේ දැක්වෙන්නේ දැන් හරි හතරස් දී කුට්ටියක. දැන් මේ දී කුට්ටිය මම කියලා දුන්නා. ඉරිදිගේ කුඩා කැබලි වලට කපාගෙන කළ විට කිසිම පැත්තක සායම් නොගෑවුණු කැබලි ගාන කීයද? කිසිම පැත්තක සායම් නොගෑවුණු කැබලි ගාන වෙන්නේ එක පැත්තකට එකක් තියෙනවා. නෑ. උඩම තට්ටුව ඉවත් කරා, යටම තට්ටුව ඉවත් කරා, මැද තට්ටුව එක ඉතුරුනා. ඒකෙත් වටේ ටික එකතු මේ ඉවත් කරාට පස්සේ ඉතුරු වෙනවා එකක්. අන්තර එකයි. මේ ගණක සියල්ලම උස දිග පළල ගුණ කරාට පස්සේ උත්තරේ හොයාගන්න පුළුවන්. 3 වරක් 3 9 නම් වරක් 3 27යි. ඊට පස්සේ මූණත් දෙකක පමණ සායම් ගෑවේ ඇති කැබලි ගන්න හොයාගන්න පුළුවන්. අන්න අර ඔය 30 වෙන ඔය පාට කරපු එක ප්‍රමාණය. ඒ කියන්නේ එක මූණතකට එකක් නම් උත්තරේ වෙන්නේ එක්වරක් 6යි. මූණත් දෙකක පමණ සායම් ගෑවුණු කැබලි ගන්න කීයද? එහෙනම් මෙන්න බලන්න මූණත් දෙකක පමණ ගෑවුණු කැබලි ගන්න. ඔය පාට කරලා තියෙන්නේ. ඒ පාට කරලා තියෙනවා එක කියන්නේ එක තට්ටුවකට තියෙනවා කැබලි 4ක්. එක තට්ටුවකට කැබලි 4ක් තියෙනවා. 4 වරක් 3 උත්තරය 12යි. හරි මෙන්න මේ වගේ එකක් අහනවා 2018 අවුරුද්දේදී ඉරිදිගේ කැපීමෙන් කුඩා ලී කුට්ටි කීයක් හදා ගන්න පුළුවන්ද? එහෙනම් මේක දිග පළල උස ගුණ කරන්න ඕන. දිග 4යි පළල 3යි උස 3යි. 4 වාරයක් 3 12යි 12 වාරයක් 3 උත්තරය 36යි. එක පැත්තක පමණ තීන්තාලේප වී ඇති කුඩා ලී කුට්ටි කීයක් ලැබෙනවද කියලා අහනවා. උත්තරය එක පැත්තක පමණ තීන්තාලේප කරපු ඒවා මේකට තියෙන එක මුහුණතකට දෙකක් එනවා. ඒ කියන්නේ දෙවරක් 6 උත්තරය 12යි. දෙවරක් 6 උත්තරය 12ක් වෙනවා. හරි මෙන්න මේක බලන්න නම් මේක ගණකයක් වෙන්න නම් එක පැත්තකට තියෙන්න ඕන 3ක්. එහෙනම් 3 වාරයක් 3 9යි 9 වාරයක් 3 27යි. එහෙනම් 27ක් වෙන්න ඕන. 27න් අඩු කරන්න ඕන අපි මේ තියෙන කොටස් ටික. ඔක්කොම ගණකයක් සකස් කරනවා නම් කුඩා ගණක 27ක් අවශ්‍යයි. ගණකයක් බවට පත් කරන්න. එහෙනම් මේක තියෙනවා 1 2 3යි. දැන් එක තත්ත්වයක යටම තත්ත්වය බලන්න 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. 27න් 10ක් අඩු කරාම උත්තරය 17යි. හරි. පැති සියල්ලේම සායම් ගාවල තියෙනවා. මේ පැති තුනක් පමණක් පාටු ලී කුට්ටි ගණන් කියද? පැති තුනක් තියෙන මේකේ ශීර්ෂයේ පමණයි පුතේ දුවේ. එහෙනම් ශීර්ෂ ගාන ගණන් කරන්න. ශීර්ෂ ගාන ගණන් කරාට පස්සේ හරි ශීර්ෂ ගාන වෙනවා මේකේ 8ක්. එහෙනම් උත්තරය 8යි. දෙපැත්තක් පමණක් පාටු ලී කුට්ටි ගණන් කියද? දෙපැත්තක් පාටු එක තට්ටුවකට එනවා දෙකක්. එහෙනම් එක තට්ටුවකට එනවා 4ක්. 4 වරක් 3 12යි. එක පැත්තක්වත් පාට නොලී කුට්ටි ගන්න කියද? ඒ කියන්නේ මැදම එකක් තමයි තියෙන්නේ. එහෙනම් මැදට තියෙන්නේ එකක් පමණයි තියෙන්නේ. හරි. මේක දන්න නම් මම කිව්වා යටම කොටස ඉස්සෙල්ලම හොයන්න කියලා. යටම කොටස ඉස්සෙල්ලම හොයන්න 3 වාරයක් 3 9යි 9 වාරයක් 3 27යි. එහෙනම් යටම කොටස 27යි. මැද තියෙන කොටස බලන්න 2 වාරයක් 2 4 4 වාරයක් 2 8යි. එහෙනම් 27යි 8යි එකතු කරා 27යි 8යි එකතු කරා 35යි. අර උඩම එකයි උත්තරය 36යි. 36යි. එහෙනම් හරි නේද ඔක්කොම? හරි. එහෙනම් අපි දැන් අපි ඔයාලට පොඩි මේ අවස්ථාව සම්පාදනය කරන ලද මේ ස්ථානයට මම ලබා දෙනවා අපේ මාතර දිස්ත්‍රික් අපේ නිපුණ රණවක අංශුතුමාට ඔබව ඇමතීමට අවස්ථාව ලබා දෙනවා. ඒක මොකක් හරි මේකේ තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඔබට වගකිවිය යුතුයි මම. මොකද මේ සකස් කරේ මා විසා. ඒක නිසා මගේ ටෙලිෆෝන් අංකය ඔබ ලියා ගන්න. මම මේක මට ආමන්ත්‍රණය කරන්න. ලියා ගන්න මගේ WhatsApp හෝ ටෙලිෆෝන් නම්බර එක 071 මම බෝඩ් එකේ ලියන්නම්. මේකට මට කතා කරන්න 071 පේපර් එකම ලියා ගන්න 071 031 38යි 33 මේ ඔය ප්‍රශ්න පත්‍රයම ඔයාලා ලියාගෙන මට කතා කරන්න. ඔබට ඕනෑම අවස්ථාවක මම ඔබට ඔබගේ ගැටලුවක් විසඳීම සඳහා අවස්ථාව සම්පාදනය කරලා දෙනවා. එහෙමනම්
මම මෙම මහත් ලබා දෙනවා ඔබව ආමන්ත්‍රණය කිරීම සඳහා. මම දැන් මේ අවස්ථාවේදී මම අවස්ථාව ලබා දෙනවා මෙම වැඩසටහන සම්පාදනය කරන ලද මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මැතිතුමාට මෙම දරුවන් ආමන්ත්‍රණය කළා එතුමාගේ දරුවන් සහ දෙමාපියන් ආමන්ත්‍රණය කළා මෙම වැඩසටහන පිළිබඳව සහ ඔහුගේ අදහස් දැක්වීම සඳහා. එනම් බොහොමත්ම ස්තුතියි අපි හමු වෙමු ලබන සතියේ ඉරිදා සවස් 5:30ට මේ වගේම වැඩසටහනකින් ඒ වැඩසටහන සඳහා මම ඔබට අවස්ථාව ලබා දෙනවා. මෙවර මගේ ගෝලයෙක්ව ඉන්නවා. මගේ ගෝලයෙක් වෙනවා තවිදු දිල්ෂාන්. මෙවර ලකුණු 200ම ලබාගෙන ඔබට මෙවර ලකුණු 200ම ලබාගෙන ප්‍රථම ස්ථානය ලබාගත් තවිදු දිල්ෂාන් ශිෂ්‍යයා විසින් ආමන්ත්‍රණය කරන ඔබට තාරකා විද්‍යාව පිළිබඳව ඔබට ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරනවා. මගේ පාඩම අතරේදී ඔහුගේ එම වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොමත්ම ස්තුතියි.